ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි අදත් ඔබට තිබෙන ප්‍රශ්න නැත්නම් මේ මොහොතේ රට හමුවේ මවතින ප්‍රශ්න පිළිබඳව අලුත් අදහස් පිළිබඳව රටක් හමුවේ රජයක් විදිහට මුණ පාන අභියෝග මොනවාද? ඒ වගේම ජාතික සහ ජාත්‍යන්තර තත්ත්වයේ හමුවේදී රට ඉදිරි ගමන් මඟ කොහොමද පැහැදිලි වෙන්නේ? රට අභ්‍යන්තරයේ මතුණු විවිධ කාරණා පිළිබඳව තීරණය තුළදී ඍජු ප්‍රශ්න කිරීමකට සූදානම්. අපි ඒ වෙනුවෙන් එහා සම්බන්ධ වඩාත්ම සුදුසු මේ රජයේ කැබිනට් අමාත්‍යවරයා හොබවන ජනමාධ්‍ය අමාත්‍යතුමන්ට ආරාධනා කළා. කෙලි රමුක් කළ මැතිතුමනි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමන්. පළමු කොට අපි සුබපතනවා ජනමාධ්‍ය අමාත්‍යාංශ ධූරයට නැවත අලුත් රජය යටතේ පත්වීම පිළිබඳ ඒ වගේම ස්වාධීන රූපවාහිනී සේවයට බොහොම ගෞරවයෙන් ඔබතුමන් පිළිගන්නවා. එමතුමනි මේ ජනමාධ්‍ය අමාත්‍යාංශය 2010-15 අතර ඔබතුමා තමයි දැරුවේ. 2015-20 විපක්ෂයේ විදිහට විපක්ෂයේ කාර්යභාරය ඇතුළත ඔබතුමා මාධ්‍ය හා සමග බොහොම සමීපව කටයුතු කළා. නැවත ජනමාධ්‍ය අමාත්‍යාංශය ඔබතුමාට බාරලා තිබෙනවා. මාධ්‍ය සමග මේ බැඳීම කොහොමද නැත්නම් මේ මාධ්‍ය සමග කටයුතු කිරීමේ වගකීම ඇයි දිගින් දිගට ඔබතුමා සමග සම්බන්ධ වෙන්නේ කියලා මම ආරම්භයේ දැනගන්න කැමතියි. මම හිතන්නේ ඒක ආරම්භුනේ පළවෙනියෙන්ම අපි ආරම්භය 92 93 යුගයේත් අපි විවාදවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම හිතන්නේ ඒක ඉහළම මට්ටමකට ගෙන ආවේ 2006 යුද්ධයේ උත්සව අවස්ථාවේදී මට එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කතා කරලා කිව්වේ ජනාධිපතිතුමා ලෝක මතය වෙනස් කරේ නැත්නම් මේ යුද්ධේ බිමේ යුද්ධය දිනන්න බෑ. දිනේ යුද්ධය දිනන්න නම් ලෝක මතය වෙනස් වෙන්න ඕනේ. ඇන්ටන් බාලසිංහම්ලා තමිල් සෙල්ලම් ඉරෙන්ත්‍රන්ලා කියන ප්‍රකාශයන් වලට ප්‍රතිඋත්තර දෙන්න වැඩගත් වැඩපිළිවෙලක් යන්නත් නම් යුද්ධය ගැන. ඉතින් ඒ වාක්‍යය එතනින් පමණයි කිව්වේ. ඊට පස්සේ රාජ්‍ය ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානය මගේම නමක් ඒක Center for National Security කියලා. අපි ඉතින් එවැනි සංවිධානයක් හදලා ඒ සංවිධානය පැය 24ම වැඩ කරන ආයතනයක් බවට පත් කරා පමණක් නෙමෙයි අපිට පුළුවන් වුණා ලෝක මතය සහ ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර මතවාදයන් අපට වමනා ආකාරයට යථාර්ථවාදීව කටයුතු කරන්න. මම හිතන්නේ ඒකෙන් ලැබිච්ච පන්නරයත් එක්ක තමයි බොහෝ වෙලාවට මාධ්‍ය ගැන කියවෙනකොට මම හිතනවා අපේ නම කියවෙන්නට ඇති කියලා. ඉතින් ඒ නිසා ඒ තත්ත්වය ඉතින් ඒක ගැන මගේ වෙනම කියවීමක් තියෙනවා විශේෂයෙන්ම 2010 සිට 2015 දක්වා කාලය තුලත් අපි ඒ වගේම 2006 සිට 2009 දක්වා ප්‍රභාකරන්ගේ අවසානය වෙන දක්වා අපිට කිසිම ගැටුමක් තිබ්බේ නැහැ මාධ්‍යයත් සමග. ඉතා ගැටුම්කාරී තත්ත්වයක් තිබිය යුතු අවස්ථාවක වුවත් අපිට ගැටුමක් තිබෙන්නේ නැහැ. හැබැයි අපි පිළි නොගන්න වාද විවාද සංවාදවලට යනවා. නොයෙකුත් ප්‍රශ්න අපි පිළි නොගන්න තැනට ඇවිල්ලා. දැන් අපි කාටවත් අපහාස කරන්න ගියේ නැහැ. දැන් මගේ එක තියරි එකක් තමයි තියෙන්නේ අපිට පුළුවන් ඕනෑම මතවාදයකට විරුද්ධ වෙන්න. හැබැයි අපහාස කරන්න ඔවුන් බැහැර කරන්න අපිට අයිතියක් නැහැ කියන පදනමේ තමයි තියෙන්නේ. හැම ඒකටම වටිනාකමක් අපේ තියෙන. පිළි නොගන්නා වෙන්න පුළුවන්. අපි ඉතින් ওই පදනමත් එක්ක අපි කටයුතු කරපු අවස්ථාවවලදී අපි දැකපු දෙයක් තමයි මම හිතන්නේ මාධ්‍ය අපිත් එක්ක ඉතාමත්ම සුහදව ඒ ගනුදෙනුව බේරගත්තා. කොයි අවස්ථාවකවත් ගැටුම් වලට ගියේ නැහැ. හැබැයි අපිට කියන්න ඕන දේ ඉතා ප්‍රබලව රටට ලෝකෙට ජාතියට ජාත්‍යන්තරයට කියාගන්න හැකියාව. ඒ නිසාම වෙන්න ඕනේ කියන එකයි මගේ විශ්වාසය. එමතුමා දැන් 2010-15 ඇතුළේ රාජ්‍ය මාධ්‍ය අපි දැක්ක වඩාත්ම සාර්ථක කාලයක්. ආදායම උපයන පැත්තෙන් ඔහම ලාභ ලබන මට්ටමේ තිබ්බා. හැබැයි නැවත ඔබතුමාට මේ 2020 දී මේ අභියෝගය ලැබෙනකොට තත්ත්වයට වඩා වෙනස් කියලා තමයි හැමතැනින්ම කියවෙන්නේ. ඉතාමත්ම සෝචනීයයි කනගාටුදායකයි මට තන් මම නිකන් විහිළුවට වගේ කීවා විහිළුවකුත් මේක ඇත්තටම බලනකොට මේ පොතක් ලිය යුතුයි මෙවැනි ආයතන කොහොමද විනාශ කරේ කියලා. මොකද මේවා ඉතා ශක්තිමත් ආයතන ඒ කාලේ. මිලියන ගණන් අපි ලාභ ලබලා රජයට විශේෂයෙන්ම මහ භාණ්ඩගාරයට ලාභාංශ බෙදුවා. බෙදන්න පුළුවන් තත්ත්වයකට පත් වුණා. ළඟදී ආචාර්ය පී.පී. ජයසුන්දර මැතිතුමත් එක්කත් මම කිව්වා ඔබතුමාට අපි අපෙන් ලාභාංශ බෙදපු ආයතනයක් මේක. මහ විශාල පාරිතෝෂිත ලබා දුන්න එකක්. ස්ටුඩියෝස් දෙකක් හැදුවා කරන්න තියෙන ස්කම්. දැන් මම හිතනවා ඒ කාලය තුල බොහෝ ආයතන වලට එහෙම වෙන්නට ඇති කියලා. එකක් තමයි දැන් මේ ආයතනේ මම දන්න විදිහට අවුරුදු 4ම 5 දෙනෙක් 10 දෙනෙක් සභාපතිවරු දාලා තිබුණා. මේකේ කන්සල්ටන්ස්ලා හිටියා පොලිමේ. ඉතින් එවැනි තත්ත්වයක් තුල මම හිතනවා ඒ අනිසි ඒ කියන්නේ
හැසරවීම පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳුවෙම තිබ්බේ කියලා. ඒ වගේම උනන්දුවක් තිබෙත් නෑ මං හිතන්නේ. වෙන වෙන දේවල් ගැන උනන්දුව තිබ්බේ. ඒ නිසා තාමත්ම කනගාටුදායක තත්ත්වයක් සියලු ආයතන. අපි දැන් මගේ ආයතන 17ක් තිබ්බා ඒ කාලේ. ඊසරේ තිබ්බ 17ක් මේ ආයතනේ 17ම අපි ලාභ ලබන තැනකට ගෙනාවා. තාම ප්‍රබල ආයතන බවට පත් කරලා. රූපවාහිනිය වුණත් අපි සල්ලි ගත්තේ නැහැ. අපිට ලොකුවට කරන්න බැරි වුණා. මොකද හේතුව එතන තිබ්බ සේවක සංඛ්‍යාවන් බඩු ඉක්විප්මන්ට් ටිකක් පරණයි. තරඟකාරීත්වයේ අපිට තියෙන සීමාවන් තිබෙනවා. ඒත් හැබැයි අපි කවදාවත් මේ මහ භාණ්ඩාගාරයට බරක් වුණේ නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා ඊකව අවුරුද්දමාර ඇතුළත නැවත වරක් මහ භාණ්ඩාගාරයට කියන්නේ රජයේ ජනතාවටනේ. අවසාන ජනතාවයි මේ වගේ වනේ. ඉතින් ජනතාවට බරක් නොවන ආයතන බවට මේ ආයතන පත් කරලා ඉදිරියට ගෙනියන්න ඕනේ කියන විශ්වාසය මට තියෙනවා. මේ හැකියාවක් තියෙයි කියලාත් මම විශ්වාස කරනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුලේ මාධ්‍ය හා සමග මාධ්‍ය සදාචාරය හා සමග මාධ්‍ය පුහුණුව හා සමග විශාල වගකීමකුත් ඇමතුමාට පැවරලා තිබෙනවා. පැහැදිලිවම. ඉතින් එතකොටම තමයි ඒකත් එක්කම තමයි මගේ රාජ්‍ය අමාත්‍යවර බඩ තැපැල් සහ මාධ්‍ය මෙහෙවර මාධ්‍ය ප්‍රගුණ කිරීමේ වැඩ පිළිවෙලකුත් ඒකට ඇතුල් වෙලා තියෙනවා. ඒවා අපි කරා පහුගිය කාලේ මට මතකයි 2005 අපි ටැබ් යන්ත්‍ර ලැබලා දුන්නා සියලු හුඟක් මාධ්‍යකරුවන්ට. ඊට අමතරව ස්කෝලර්ෂිප් වැඩ පිළිවෙලක් ලැබලා දුන්නා. ඒකට තමන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙනියන්න අපි ග්‍රාන්ට් එකක් දීමනාවක් ලැබලා දුන්නා. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් යම් කිසි කෙනෙක් උපාධියක් කරලා තියෙනවා පශ්චාත්යක් උපාධියක් කරන්න දෙනවා. ඒ ආයතනයේට අපි වෙනම ඒ ආයතනයට ඍජුවම ගෙව්වා. ඔහුගේ ඒ වැඩ එවැනි ඒ වගේම ඉක්විප්මන්ට්ලා ආශාම්පන්න ටික ලබා ගන්න අපි තාමත් මඩු පොලියකට මුදලක් දෙන්න හැකියාව. ඒත් එහෙම පුංචි මම හිතන්නේ උත්තේජනයක් ලැබලා දුන්නා එයාට. ඒක ටිකක් වැඩියෙන් ඉදිරියට ගෙනියා යුතුයි කියලා මගේ විශ්වාසය. එමතුමා දැන් රාජ්‍ය මාධ්‍ය හා සම්බන්ධව තියෙන යම් රටේ පහුගිය කාල සීමා විශේෂයෙන්ම අපි 2015-24 කාල සීමා දැක්ක ප්‍රධාන විවේචනයක් තමයි මේක මේ ආණ්ඩුවේ දේවල් විතරයි අවස්ථාව ලබා දෙන්නේ. ආණ්ඩුවේ හොරනෑම කියලා. දැන් එමතුමා කොහොමද මේ තත්ත්වෙට මුහුණ දෙන්නේ? මම හිතන්නේ ආණ්ඩුවේ හොරනෑම විය යුතුමයි. ඒ ගැන තර්කයක් නැහැ. හැබැයි ඒ හොරනෑම විය යුත්තේ යථාර්ථවාදීව. මේක නිකන් පුම්බලා නිකන් මේවා කරන්න නෙමෙයි. ආණ්ඩුවේ තියෙන ආයතන ආණ්ඩුව රජයක පවතින ඕනෑම රජයක තමන්ගේ සංවර්ධන වැඩ පිළිවෙල සහ රටේ ප්‍රගතියන් වෙනුවෙන් කටයුතු කරන දේවල් ඉදිරියට ගෙනියන අතරතුර එහි අඩුවක් තියෙනවා නම් ඒ විවේචනය කිරීමේ අයිතියක් ලබා දෙන්න ඕනේ. එතකොට අර කතාව වෙන්නේ නැහැ. දැන් අපිට කාරු හරි කියනවා මේ රජය කිසිම දෙයක් කරන්න එපා නේ. එහෙම නෙමෙයි. රජයේ දේවල් කර යුතුමයි. ඒ ගැන තර්කයක් නෑ. හැබැයි එහි තියෙනවා නම් සැඟවෙච්ච දෙයක්. එහි තියෙනවා නම් විවේචනයක්. ඒ විවේචනයටත් මේකේ ඉඩක් තිබිය යුතුයි. එන්නේ එහෙම සදාචාරයක් මේ මාධ්‍ය තුළ තිබිය යුතුයි කියන එක මම විශ්වාස කරනවා. මම කියන්නේ පුවත්පත්ක වුණත් අපේ මතය ගෙනියන්න ඕනේ. හැබැයි අපේ මතයට විරුද්ධ මතයකට ඉඩක් තියෙන්නත් ඕනේ. ඒකෙන් අවසානයේ ප්‍රේක්ෂකයා එහෙම නැත්නම් මේ පුරවැසියන්ට අයිතියක් තියෙනවා තේරුම් බේරුම් කරගන්න කොතනද ඇත්ත නැත්ත කියලා. අපි සෑම දෙයක්ම බහන්න ගිහිල්ලා මේ අපේම පමණයි මේ අපි පමණයි කියන්න ගියොත් එතකොට වෙනත් මාර්ග වලින් දෙන දේවල් වලට ප්‍රබලත්වයක් ලැබෙනවා. දැන් මෙහෙම ගත්තොත් මම එදත් කිව්වා මම හිතන්නේ මේ ආරම්භ කරන දවස්වලත් මම කිව්වා මේ අමාත්‍යාංශෙත් රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය අතරේ තරඟකාරීත්වයක් ඇති කළ යුතුයි. ඒ තරඟකාරීත්වය තුළ අපි ජයග්‍රහණය ලබා ගත යුතුයි. එතකොට අපේ මතවාදයත් ඉදිරියට යන්නට පුළුවන්. එහෙම නැත්නම් අපි අපේ මතවාදය විතරක් කතා කරන්නට ගිහිල්ලා ඒක ප්‍රේක්ෂකයන් අතරට යන්නේ නැත්නම් එහෙනම් අපි කොහෙද ඉන්නේ? අර්ථ ශූන්‍ය කටයුත්ත. වතුරේ දැන් මේ අභියෝගය කොහොමද ජයග්‍රහණය කරන්නේ? දැන් එක පැත්තකින් රජයේ තොරතුරු රජයේ ප්‍රවෘත්ති රජයේ සංවාදන වැඩිපුර ඉඩක් ලබා දෙන්නත් ඕනේ. හැබැයි තව කෙනෙක් දකින්න පුළුවන් එහෙමනම් මේ විපක්ෂයට ඉඩක් ලබා දීමම රජයට යම් ආකාරයක ගැටලුවක් ප්‍රශ්නයක් මතුවේ. ඒකලා ජනමාධ්‍ය අමාත්‍යතුමා විදිහට ඔබතුමා මෙහා සම්බන්ධ පෙනීන සුදා. පාර්ලිමේන්තුව ගන්නකො බලන්න. පාර්ලිමේන්තුව අපි ඉඩක් දෙනවනේ විපක්ෂයට. නොයෙකුත් දේවල් කියවෙනවා. හැබැයි ජනතාව ලබා ගන්න දේ මොකක්ද එතන? ජනතාවට විශ්වාසයක් තියෙනවා නම් අපි කරන වැඩේ හරියි කියලා අර මොන විවේචනයක් ගෙනාවත් මේ පුංචි ළමයි වගේ කෑ ගහනවා කියලා ඒ ජනතාවයි ඒ තීරකයා වෙන්නේ. අපි නෙමෙයි. අපි තීරකයා වෙන්න ගියමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපිට තියෙන්න ඕනේ ප්‍රබලත්වයක්. අපිට ඒ විශ්වාසවන්ත භාවය තියෙන්නට ඕනේ. අපි හරි දේ කරනවායි කියන මතයත්
අපි හරදේ කරන එක ජනතාව අතරට යන එකත් ඒ යන අතරතුරේ වෙන විවේචනයන් බැහැර වෙන එකත් එක ඉරක් දිගේ යන්න පුළුවන් වෙන විදිහට හදන්න පුළුවන්. හොඳයි. බෙබතුනේ අපි ආරම්භයක් විදිහට අමාත්‍යාංශය හා සම්බන්ධ කාරණා කිහිපයකට අවධානය යොමු කරේ. මේ මොහොත වන විට අපි දැක්කා මේ වර්තමානයේ වැදගත් සහ සංවේදී දේශපාලන කාරණා ගණනාවක් තිබෙනවා. ඒ අතර අපි අද සවස් වාර්තාවට පොදනවා ඔබතුමා අද පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධ පැවැත්වුණ ජනාධිපති කොමිසමට සහභාගී වීමක් සිදු කරා. අපි කැමති ඒ හා සම්බන්ධ කාරණාවක් දැනගන්න. ඒ සම්බන්ධව අපි රූපවාහිනී විවාදයකට ඇතිවෙච්ච සංවාදයක් සම්බන්ධව දේශපාලන වශයෙන් යම් කිසි විදිහේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න ගත්ත අසාර්ථක වැඩපිළිවෙලක් තුළ තමයි මට ඒකට නිවැරදි ඒ අවස්ථාවේදී මතුවෙච්ච මතවාදය සහ ඒ වෙනුවෙන් පෙනී සිටිපු ආකාරය සහ අපි කියනවා ලීඩින් එවිඩන්ස් කියලා. එන්නේ එහෙම තත්ත්වයක් ඇති වෙන තත්ත්වයක් සම්බන්ධව තමයි මම ප්‍රකාශ කරේ. හැමතුමනි දැන් අපිට මතකයි විශේෂයෙන්ම මැතිවරණ වේදිකාවේදී ජනාධිපතිවරණය හා මහමැතිවරණය කියන මේ ආසන්න කාල සීමාවේදී මතුවෙච්ච ප්‍රධාන දෙයක් තමයි පාස්කු ඉරිදා ප්‍රහාරයට වකියුත්තට දඬුවම් ලබා දීමේ වගකීම. දැන් මෙහා සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී කරුණු කාරණා මතුවෙමින් යනවා. රජයක් විදියට ඔබතුමන්ලාගේ ස්ථාවර රජයක් විදියට මෙහා සම්බන්ධ ඔබතුමන්ලාගේ ඉදිරි වැඩපිළිවෙල සූදානම් කරනවා. පැහැදිලිව මොකද අපි මේක ජනතාවට කියපු දෙයක් දිගින් දිගට මේ නිසා ජනතාවට මේක තවදුරටත් මේ වසන් කරන්න එහෙම නැත්නම් යටපත් කරන්න ගියොත් අපේ දේශපාලන භූමිකාව තුළ අපි ලොකු දෙදරීමකටපත් වෙනවා. ඒ නිසා ඇත්ත තත්ත්වය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක රූල් ඔෆ් ලෝ කියන සංකල්පය ගැන අපි දිගින් දිගටම කතා කරන්න ඒක ඒ ආකාරයෙන් සිදු විය යුතුයි. පුද්ගලයන් කවුද ඒ සම්බන්ධව ඇති වෙලා තියෙන පසුබිම් වාර්තා මොනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අවසානයේ මේ සිදුවීම් සම්බන්ධව නීතියානුකූලව නීතියේ ඇසින් බැලීමේදී වරදකරුවන් ඉන්නවා නම් කවුද ඒ වරදකරුවන් කවුද වගකීම්තන් කියන එක රටට එළිවිය යුතුයි. ඒ සම්බන්ධව අපි එක දෙයක් කියන්නට ඕනේ. ඒ නිසාම තමයි අපි ඔබතුමාලා දකිනවා දැන් ආණ්ඩුව ඇවිල්ලා මාස 7-8ක් යන්න ඇති ජනාධිපතිවරණය ඇවිල්ලා හැබැයි ඒත් එක්කම වෙච්ච කොවිඩ් අරගලයත් එක්ක ඇති වෙලා පාර්ලිමේන්තුව තව මාස දෙකක්වත් නැති කාලයක් කෙටි කාලයක් තුළ මේවැනි දේවල් විශේෂයෙන්ම අපි ජනතාව ඉදිරියේ තපු දේවල් සක්‍රීයව ක්‍රියාත්මක කරලා දෙනවා. හැමතුමනි දැන් මේ පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධව මම මේ කාරණා ඉවසනවා. සමහර වෙලාවට අපේ රටේ ජනතාව අතර තියෙන අදහසක් නෙමේ තෝරු මවුරු බේරනවා හාල් මැස්සෝ තමයි අවසාන වශයෙන් දඩුවම් විදින්නේ කියලා එහෙම අදහසක් තිබෙනවා නේද? දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශනය කරන අවස්ථාවේදී ඉහළම නම් තමයි කියවෙන්නේ. ඉහළම තනතුරු දරපු අයගේ තිබෙන නොසලකිල්ල හෝ නොහැකියාව තමයි මතුවෙන්නේ. රජයක් විදිහට දේශපාලනිකව මේ කාරණාව දිහා බලලා අත්හැරලා දායි වගේ චෝදනාවක් එල්ලෙන්නත් පුළුවන් එහෙමනම්. නෑ අත්හැරලා දැම්ම චෝදනාවක් ඒ. අත්හැරලා දානවා කියන්නේ මෙහෙමයි. නිවැරදිකාරයන් වැරදිකාරයන් කරන්න නෙමෙයි. අපිට මේ අපි මැතිවරණ ප්‍රකාශනය කීවා ඒ නිසා තෝරු මෝරු අල්ලන්න ඕනේ කියලා තෝරු මෝරු අල්ලන්න ඕ ආල්මැස්සු අල්ලන්න ඕ මං කියන්නේ නීතිය ආධිපත්‍ය ක්‍රියාත්මක විය යුතුයි. නීතිය තුල කාරු හරි හිතනවා මේක අතහැරලා දායි මේකේ මොකද මෝරුව අහුවෙනකොට අතහැරලා දායි කියලා. එහෙමනම් අපි දේශපාලනයේ අතහැරියා වගේ සමානයි. දේශපාලනයේ රටේ ජනතාවට තිබ්බ විශ්වාසය අතහැරියා සමානයි. ඒ නිසා මම හිතන්නේ එතෙන්ද අපි යා යුතුයි එතෙන්ද යයි කියලා මං හිතන්නේ. අපි විහිං එහෙමනම් අපි අපේ මලගම කපා ගැනීමක් වෙන්නේ. ඒ සම්බන්ධව තර්කයක් නෑ. අපි මේ සම්බන්ධව දීපු ප්‍රතිඥාවන් ඉෂ්ට කරන්නට බැරි වුණොත් එහෙම නැත්නම් අපි ඒවට අතපොවලා ඒ ඉෂ්ට කරන්නට යන අවස්ථාවේදී අපි අපේ මිනිහෙක් එහෙම නැත්නම් කාරු හරි කියන පතයක් උඩ අපි ඒ අයව නිදොස් කරන්න ඔය කියන ඔබතුමා කියපු තෝරු මෝරු නිදහස් කරන්න යම් වැඩපිළිවෙලක් කරනවා නම් දේශපාලන වශයෙන් ඉතාමත්ම මම හිතනවා අපි බොහොම දියාරු තැනකට තල්ලුවේ. හොඳයි. හැමතුමනි දැන් 20 වෙනි සංශෝධනය විශේෂයෙන් පුවත් මවන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 20 වෙනි සංශෝධනය අතර සංසන්දනයක් පිළිබඳ පාර්ලිමේන්තුවේ සයින් පිටතත් අදහස් පළ වෙනවා. විශේෂයෙන් අපි දැක්කා පාර්ලිමේන්තුවට 20 වෙනි සංශෝධනය හා සම්බන්ධ කෙටුම්පත් ඉදිරිපත් කරපු අවස්ථාවේ මතුවෙච්ච තත්ත්වය. ඇයි 20 ගෙනාවේ 20 අවශ්‍යතාවය මොකක්ද කියන ප්‍රශ්න මම පළමුවෙන්ම විසඳන්න කැමතියි. දැන් අපි 20 ගෙනකොට 19 දී අපිට ප්‍රශ්න තිබ්බනේ 19 දී හුඟ දෙනෙක් අපිට චෝදනා කරන අත ඉස්සුපු අය කියලා. හැබැයි ඒ අත උස්සන්න හේතුවක් තිබ්බනේ. අත උස්සුවේ නිකන් නෙමෙයි ඒක කවුරුත් කතා කරන්නේ නැහැ. පෙලක් අය දැන කතා කරන්නේ නැත්ත කතාව. මේක මට වකීමකින් කියත. මොකද මමයි ඒකට මැදිහත් උනේ පුද්ගලයෙක්. මොකද ඒ වෙලාවේ
එවකට හිටපු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා 19ට අපි එකඟ වෙමු. මොකද අපි එක පක්ෂයක් හැටියට ඒ වෙලාවේ කටයුතු කරේ. ආවුල්ලා දින 100 අර කාර්යය ඇතුළතනේ. එතකොට ඒ කාලය තුල කිව්වා අපි මේක කණ්ඩායමක් හැටියට එකට අපි යන්. ඒ ගැන ගැටලුවක් නැහැ. අපි එකට ඒ වෙනුවෙන් කටයුතු කරමු. ඒ වගකීම මම බාර ගන්නවා. ඒ මම ඒ වෙලාවේ මම ඇහුවේ නිසා ඔබ අහපු ප්‍රශ්නෙට මට ඍජු උත්තරයක් දෙන්න පුළුවන්. මම ගරු ජනාධිපතිතුමාගෙන් ඇහුවා. ගරු ජනාධිපතිතුමනි මේකත් සමග 20 මැතිවරණ ක්‍රමවේදයේ වෙනස් වීමත් මේකත් එක්කම ගෙන යුතුයි. එතකොට තමයි මේ සම්බන්ධව යම් අර්ථවත් බවක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් මේක ඊට පස්සේ තුමාම මට කිව්වා මේ මට කතා කරේ. මම කේලිය මට මම ගැන මම ජනාධිපති මං ගැන විශ්වාසයක් නැද්ද? මං කිව්වා ඔබතුමා රටේ ජනාධිපති හැටියට ඔබතුමා අවශ්‍ය කරන්න මේ මොහොතේ කිසිම හේතුවක් නැහැ. ඒකට දවස් කීපයයි. ඒ නිසා මම ඒකට කිව්වා අපි ඊගව සතිය ඇතුළත මං කිව්වා එහෙනම් දෙකම එකට ගේන්න බෑද නේ? ඉතින් මේක දැන් දාලා තියෙන එක මේකට එකඟ වෙමු. අරක ඊගව සතියේ අර ගේනවා කියලා. එන්නේ ඒ අර්ථයෙන් තමයි එතන ඒක ඒ එකකතාවයට ආවේ. ඒ කාරු හරි කියනවා නම් අපිට බොරු කරා අපි අහුණා. ඒකට කියලා ඒ අහුවෙච්ච එක ගැන අපි කියනවා එහෙමනම් අපි කනගාටු වෙනවා. රටේ ජනාධිපතිවරයා අපිට බොරු කියලා අපි අහුවන්නේ කියලා. එහෙම නැත්නම් ජනාධිපතිතුමාටත් ඒක කරගන්න දෙයක් තිබ්බේ නැද්ද ඒ වෙලාවේ කියන එක මම දන්නේ නැහැ. මොකද අපි ඒක ඍජුව මහ ප්‍රශ්නයක්. ඒක මේ ජනාධිපතිතුමාගේ ප්‍රශ්නයක්වත් එහෙම නෙමෙයි. ඒ මැතිවරණ ක්‍රමයේ තුල 19 වටිනාකමක් එන්නේ මැතිවරණ ක්‍රමයේ වෙනස් වීමක් ඇති වුවොත් පමණයි. එහෙම නැත්නම් එතන ලොකු අර්බුදයක් ඇති වෙනවා. ඒ අර්බුදය මොකද ඒ වෙලාවේ කිව්වේ ජනාධිපති අගමැතිතුමාටත් යම් බලතල ලබා දෙනවා ජනාධිපතිතුමාටත් යම් තුලනතාවයක් ඇති කරන්නනේ. ඒ තුලනතාවයේ පැත්තක තියලා ඉවරලා දැන් ඇති වෙලා තිබ්බ තත්ත්වය තවත් තුන්වෙනි පාර්ශ්වයක් කතානායකත් ඒකට ඇතුල් කරලා තියෙනවා. මොකද කතානායක තමයි අර කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක. එහෙම නැත්නම් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ප්‍රධානියා වෙන්නේ. එතකොට ඔහුටත් යම්කිසි බලපෑමක් කරන්න එහෙම බලපෑම් කරන ඒවා ඕනනම් මම කතා කරන්නම් ඉදිරියට එහෙම බලපෑම් වෙච්ච අවස්ථාවන් අනන්ත තිබ්බා. පොලිස්පතිතුමා පත් වෙනවා. 6 දෙනා හිටියේ කෝරම් එකක් තියෙන ගානට පමණයි තිබ්බේ. ඉතින් ඒ තිබ්බ අවස්ථාවේදී අර පත් කරපු එහෙම නැත්නම් සිවිල් සමාජය. ඒකත් නෑ. ඊගාවට මේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක එහෙම නැත්නම් ව්‍යවස්ථාදායක සභාව කවුද හිටියේ? 62 ලක්ෂයක් ඡන්දෙ දුන්නානේ. ජනාධිපතිනට. එතකොට 62 ලක්ෂයම එතන හිටියේ. විරුද්ධ මතයක් නෑනේ. විරුද්ධ මතය නිකන් බොරුවටනේ තිබ්බේ. ඇත්ත කතාව මුළු රටම මහා ඛේදවාචයකට තල්ලු කරන්න ගියේ. මම ඒක විග්‍රහ කරන්න. මම හිතනවා මේ මැතිවරණය පහුගිය 2015 මැතිවරණයේ සැලසුම් කරුවන් හිටියේ මෙතිරෙන් පිටිපස්සේ. NGOs කාර්ය ජාත්‍යන්තර අපේ රට අස්ථාවර කරන්නට සැලසුම් කරපු අය කරුවරි අහයි දැන් එහෙම කියනවා නම් සාධාරණ හේතු කියන්න ඕනේ කියලා. මොහොතකට හිතන්න ඒ අවස්ථාවේ ඇති වෙච්ච මොකද්ද මම ජනාධිපතිතුමා ගැන කතා කරොත් ඒ වගේ ජනාධිපතිතුමා වේදිකාවක් ගානේ කරපු ප්‍රකාශය තමයි මම නිර්පාක්ෂිකයි. දැන් මම බොහොම සතුටු වුණා එතුමා ජනාධිපති වුණාම නිර්පාක්ෂික වෙනවා නම් ෂෝක්. රටේ වෙන්න තිබ්බ හොඳම දේ එහෙම. රටක විධායකයෙක් නිර්පාක්ෂික වෙලා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට නම් විදිහේ නිවැරදි මාර්ගයකට යන්න මාර්ගය හදලා දෙන වැඩපිළිවෙලක් දැන් හොඳ දෙයක් නෑ. හැබැයි උනේ මොකක්ද? පත් වෙලා දවස් දෙකක් පැය 48ක් යනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිත් වෙලා. එතකොට මාර නිර්පාක්ෂිත කියන සහ මුළු සංකල්පයම වෙනස. හැබැයි මේ සංකල්පය ඇතුලේ තිබ්බාර තිරෙන් පිටිපස්සේ. එමෙ නැත්නම් මේ මුහුදෙන් එතර ඔය ජාත්‍යන්තර ප්‍රජාව කියනට වඩා සුදුසු එවැනි කණ්ඩායම් විසින් අවශ්‍යතාවයක් තිබ්බා මේ රට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනෙන්න. දැන් ඒකට තමයි මුලින් ඉඳන්ම සැලසුම් කරේ. කරුවර නැහැ කියනනම් මම ඕන වෙලාවක තරක කරන්න සූදානම්. එතකොට නිර්පාක්ෂික වුණා. එතකොට රාජපක්ෂලවරු පරාජයට පත් කරන්න පුළුවන් කණ්ඩායම කවුද කියලා සොයාගත්තා. ඒ සොයාගත්ත වෙලාවේදී හිතුවා ශ්‍රී ලංකා එමනම් වාමාංශික කඳවුරනුත් යම් කොටසක් මේකට සම්බන්ධ කරගන්න. මැතිවරණයෙන් පස්සේ මොකක්ද උනේ? මැතිවරණයෙන් පස්සේ අපි ජාතික ආණ්ඩුවක් හදමුයි කිව්වා. හරිනේ? දැන් ජාතික ආණ්ඩුවක් කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 95යි. එක්සත් ජාතික පක්ෂය 106යි. එකට එක්කාසු වෙනවා. ඒ අයට ඒ 106ත් සමගම ඡන්ද දීපු 62 ලක්ෂය කණ්ඩායම විපක්ෂයට යනවා. තේරුණාද? දැන් මෙහෙමයි වෙන්නේ. එක කණ්ඩායමක් එකට ඉන්නවා. ඒ කට්ටිය කියනවා ඔයා විපක්ෂයේ ගිහිල්ලා භූමිකාව කරන්න. ඔයා විපක්ෂ සංවිධායක වෙන්න අපි ආණ්ඩුව. හැබැයි අපි 225ම එක මතයකට ඉමු. එහෙම තමයි මේක කරන්න ගියේ. මොහොතකට හිතන්නකෝ ඒකනේ තිබ්බ සැලැස්ම. මොකද දැන් එහෙම වුණා නම් මොකද්ද වෙන්නේ? 105යි
196 එකට වෙනවා. ලොකු වාද විවාද යනවා සම්බන්ධන් මහත්තයත් එක්ක. හැබැයි එයාත් ඡන්දය දීලා තියෙන්නේ 60 ලක්ෂය. අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණේ විපක්ෂ සංවිධායක. එයාත් සහයෝගය දීලා තියෙන්නේ 62 ලක්ෂයේ කොටසක්. මේ 62 ලක්ෂය තමයි මේ සටන දිගින් දිගටම ගෙනියන්නේ. ඒක නිහිලා අත උස්සනවා. අත උස්සනකොට 225ම අත උස්සනවා. එතකොට නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය තුළ ලෝකේ පළවෙනි වතාවට සියලු මහ ජනතාව මිලියන 21ම එක හඬකට එකතු වෙලා තියෙනවා. ඒකනේ වෙන්න ගියේ. මොකක් හරි මේ වාසනාවට අපි කීප දෙනෙක් ඒකාපද්ද විපක්ෂය කියලා 50 දෙනෙක් ගිහිල්ලා වෙනම වාඩි නුනන රටේ තත්ත්වය මොකද්ද මෙයාද? එවනම් ඔය කියන ඔය හදාපු ඕක හැදුවේ පාර්ලිමේන්තුවේ වෙනම කාමරයක් දාගෙන හිටියා. සල්ලි ගෙවුවා පිටරට යම් NGO ආයතන වලින් 19 සංශෝධනයේ. නෑ 19ට නෙමෙයි. සම්පූර්ණ ව්‍යවස්ථාව කෙටුම්පතට 19 තමයි මුල. රයිට් ඒකල්ලා ජයපති වික්‍රමරත්න මොම පැහැදිලිව කියන උඩ වෙනම කාමරයක් දීලා තිබ්බා උඩ වෙනම යාන වාහන දීලා තිබ්බා උඩ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරා. අතන ගිහිල්ලා ඒ කාමරේට මං දවසක් අහම්බෙන් ගියා. මං හිතුවා ඒක මේ ප්‍රොටෝකෝල් ඔෆිස් එක කියලා දොර අරගෙන යනකොට ලොකු ලෙක්චර් එකක් මම රට මැප් එක හදලා මේක බෙදන විදියයි ඔක්කොම ඒ සියලු දේ පිටිපස්සේ හිටියේ ඔය කියන කණ්ඩායම් කාරුත් නැහැ කියන්න බෑ. ඉතින් මේක තමයි ඇත්ත කතාව. මේ රටේ වෙන්න ගිය ඇත්ත කතාව ඕකයි. ඕක වැඩි අලවි වෙන්නේ නැහැ ওই කතාව. මොකද හේතුව ඒක නිකන් හිතන්නත් බෑ. නමුත් ඒක තමයි ඇත්ත. ඒක තමයි වෙන්න ගිය දේ. නිකමට හිතන්නකො අපි 50 දෙනෙක් ගිහිල්ලා අතන වාඩි වුණා නම් එයා පැත්තේ මැති යමතකමක් මොනවා හරි අරගෙන ඉතින් ඔක්කොම ඉතින් සීමාවකුත් නැහැ. එතකොට ඕම දාගෙන ඔය ඇතුලේ ඉඳලා ඔය කටයුත්තට සම්බන්ධ වුණා නම් මොකද්ද වෙන්නේ? මේ වෙනකොට අද වෙන රටක් මේ. ඉතින් ඒ නිසා ඔය කියන අහපු ප්‍රශ්න වලට ඔය 19 ඇති වෙලා තිබ්බ දේවල් අපි අත උස්සපු එක. ඒ ඔක්කොමත් ඔය පසුබිමත් එක්ක තමයි ඇති උනේ. හැබැයි ඒකෙන් රටට වෙච්ච සුගතිය මොකක්ද? දැන් උදාහරණයක් ගත්තොත් කියනවා හොරකම් නතර කරන්න. මොකද්ද? මොනවද FCID කියලා එකකුත් දැම්මනේ. එතකොට මොකද්ද මේ වංචා දූෂණ කොමිටියකුත් අර මේ අර්ලියගහ මන්දිරේ දාගත්තා. ඒ කැබිනට් පේපර් එකත් මං ගාව තියෙනවා. අනුර කුමාරලා මේක කරලා සක්‍රීය සමාජය. ඒකට ගන්න ඕනේ ඒක අපිට හිතවත් අය මේක ක්‍රියාත්මක කරන්න. එහෙමම තියෙනවා ඒක. ඉතින්ම තියෙනවා. දැන් ඔයගේ කණ්ඩායම මොනවද මේ? ඒක මෙහෙවන්න වෙනම කණ්ඩායමක්. ඒක ප්‍රධානිය තමයි ජනතා විමුක්ති පෙරමුණේ ආදී හිටපු නායකය. ඉතින් එහෙම දාගෙන මේ සියල්ල කරලා නැවත වරක් දේශපාලනයට එන්න පුළුවන් කියන චරිත හිරගත කරලා ඔයගේ ලොකු සැලැස්මක්. එතකොට 19 වෙනි සංශෝධනය ගැන දැන් ඔබතුමාලා දන්නවා නීතිඥ මහත්තයෙක් එහෙම ලෝකේ වටේ ගියානේ. අර මේකේ කෝටි ගාණක් වියදම් කරගෙන අර 18 බිලියන 18ක්ද කොහෙද අස්තකෙන් දැකපයි කියපු අය බලලා ගේන්නේ. මේවා දැන් අමතකයි මිනිස්සුන්ට. එහෙම පසුබිමක් නේ අපේ තිබ්බේ. එමතුම දැන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. අපි ගෙනාවේ 19 රට හදන්න. මේ පාර්ලිමේන්තුවේ දුර කාලය අතර විසිරුවන්න බැරි වෙන්න පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න. ද්විත්ව පුරවැසිභාවය හා සම්බන්ධ නීති අපි ගෙනාවේ මේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න. එහෙම නැත්නම් 30කට ඇමති මණ්ඩලය සීමා කළේ මේ සීමිත ඇමති මණ්ඩලයකින් රට හදන්න. මෙහෙම චෝදනානේ අද එල්ල කරන්නේ. නැති ඒක වෙළඳ පොලේ අලෙවි කරන්න පුළුවන් කරුණු ටිකනේ ඔබතුමත් ඔය කිව්වේ. අලෙවි කරන්න බැරි කරුණු කොච්චරක් තියෙනවද? දැන් හොරකම් නතර කරන්න නම් ඒක ගෙනල්ලා දවස් පෙබරවාරි 23 වෙනිදා ජනවාරි 8 වෙනිදා පෙබරවාරි 23 වෙනිදා මහ බැංකුව කඩනවානේ. දැන් 19 මේ වංචා දූෂණ නතර කරලා ලංකාවේ තිබ්බ ලොකම දූෂණය හැටියට නම් කරලා තියෙන දූෂණය සිද්ධ වෙනවා. මේ රටේ ආර්ථිකයට මොකක්ද උනේ? ව්‍යවස්ථාවක් හැම වෙලෙම ගැට ගැහෙනවා ආර්ථිකයත් එක්ක. මතක තියාගන්න. ව්‍යවස්ථාවක් රටේ හුදකලාව යන්න බෑ. ව්‍යවස්ථාවත් එක්ක රට ආර්ථිකය සහ ආර්ථික සංවර්ධන වේගයන් ඒ සියලු දේ එකට ගැට ගැහෙනවා. ඒකට බද්ධ වෙන්න පුළුවන්, ඒකට එකඟ වෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් තමයි අවශ්‍යයි කියන මතවාදයක් තියෙන්නේ. දැන් අද විශ්ව ගේන්න උත්සාහ කරන තියෙන මේ වැඩපිළිවෙලේ තියෙනවා යම් ඒවා තියෙනවා මේ තනු තීන්දුව ගන්න දේවල් තියෙනවා. මේ රටට අවශ්‍ය වෙලා තියෙන හැම දේවල්. මේ රටේ තියෙන තත්ත්වයන් තුළ රටේ නීතිය ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීම, මේ රටේ විනයගරුක සමාජයක් හදගන්න, මේ රටට මේ කුඩුවදුර මත්තුවදුර පාතාලය කප්පංකල්ලි මේවා සියලු දේ යම් කිසි කාල පරිච්ඡේදයක් අවශ්‍යයි. මේවා දැන් හුඟ දෙනෙක් මේ ලී කුවන් යූ ගැන කතා කරන ලී කුවන් යූගේ පසුබිම කතා කරොත් අපි මොකද්ද වෙන්නේ? ලී කුවන් යූට හැකියාවක් තිබ්බා රටක පාලනය ඉදිරියට යන්න. සිංගප්පූර් එයර්ලයින්ස්
වර්ජනය කරපු වෙලා ඔහු හැසිරිච්ච විදිය තනිකර ඒකාධිපතියෙක් කියන්න පුළුවන්. හැබැයි අද මොකක්ද කියන්නේ? ශ්‍රීලංකා එයාලයින්ස් එක ලෝකේ තියෙන ප්‍රබලම ගුවන් සේවයේ බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඒ තියෙන සියලු දෙනා අද පින් දෙනවා ඒ කරපු වැඩේට. එහෙම කාල පරිච්ඡේදයක් අවශ්‍යයි මේ රට මේ ගෙනහිල්ලා තියෙන අවාසනාවන්ත තත්ත්වෙන් ගොඩ එන්නේ. ඒකට උඩින් කොවිඩ් වසංගතයක අපි අම්ගස්සනට පාලනය කරලා තියෙනවා. අපි ඒකට වෙනම කතා කරමු. ඔව් අපි ඒකට වෙනම කතා කරමු. නමුත් අපිට අවශ්‍යයි දැක්මක් එක්ක මේ රටට ආදරය කරන අපි කියනවා මේ බෙලවල නායකයෙක් කියන්නේ රටට ආදරය කරන නායකයෙක් මේ රටේ ඉදිරි වැඩපිළිවෙලක් එක්ක යා යුතුයි කියලා. ඒකට අවස්ථාවක් ලැබලා දිය යුතුයි. මතුනේ දැන් 19 යට හැංගිච්ච දේශපාලන අරමුණු හැංගුවේ 19 කියනකොට වෙනස් කරපු සමහර සංශෝධන කරපු කරුණු හා සම්බන්ධ වෙච්ච දේශපාලන අරමුණ අද වැඩි කතා වෙන්නේ නැහැ වගේ හැඟීමක් තියෙනවා නේද? ඒ කියන්නේ මොකක්ද? දැන් අපි අතොත් එහෙම අවුරුදු වයස වෙනස් කිරීම ජනාධූරය කාලය හා සම්බන්ධ. ඒ වගේ පිටුපුරවැසි භාවය හා නීති පැනවෙයි කියන කාරණාව. ඊට පස්සේ ඔය ශක්තිමත් කරා කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය කොහොමද නිර්මාණය වුණේ වගේ කාරණා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම. දැන් මේක අංග සම්පූර්ණ නැහැනේ. මේක දැන් සති දෙකක් තියෙනවා. මම 19 තිබිච්ච කාරණා මම මම 19 තිබ්බ කාරණා ගැන මොකද්ද? නෑ මම කියන්නේ 19 දී දැන් ඔය ව්‍යවස්ථාදායක සභාවට පිටින් 3 දෙනෙක් පත් කරනවා. ඒ 3 දෙනා පත් කරන්නේ කොහොමද? තීරණය කරේ කොහොමද? රාජ්‍ය සංවිධාන නියෝජිත ව්‍යවස්ථාදායක සභාවට පත්. ඉතින් ඒ දෙන්න සම කියන්නේ ආණ්ඩු අග්‍රාමාත්‍ය තමයි විපක්ෂ නායකවරු. දැන් තිබ්බනම් මොකද වෙන්නේ? එක්කෙනෙක් බැහැ කිව්වනම් මොකද වෙන්නේ? අර කියපු අර මං කීවේ 225 මේකට ඉඳලා උඹ විපක්ෂ නායකයා මම එහෙම කරද්දී හරි. එතකොට හරි. ඒ කියන්නේ ඒකට කතා වෙලානේ කරගන්නේ ඒක. ඒ කතා වෙන්නේ තුඟක් ඉස්සරින් ඉඳන්මනේ දෙන්නගේ ඒ කියන්නේ 62 ලක්ෂ එහෙම නැත්නම් ඒ විධායකයේ පත් කරන කොටස්කාරයෝ නෙමේ. මේ දෙගොල්ලම. අපිත් ඒකේ කොටස්කාරයෝ හැබැයි අපි ඒකට විරුද්ධව හිටගත්තනේ. එහෙම මං කියන්නේ එහෙම නොහිටියනම් මොකද්ද තත්ත්වය? ඉතින් ඔබතුමා ඔය කියන කතාව පසුබිම වෙන්නේ ඒකනේ. එතකොට අද දැන් ආණ්ඩුපකා මේ අග්‍රාමාත්‍යතුමා විපක්ෂ නායකවරයා එකඟතාවයකට එන පුද්ගලයෙක් කිව්වහම ඒක බැරි වුණොත් කියන එකේ 19 පන්ට පෙන්වන්න ඒ කියන්නේ බැරි වුණොත් මොකද්ද තියෙන විසඳුම කියලා. දැන් මොකක් හරි එහෙකට අපි කියන ප්‍රොවිෂන් එකක් තියෙන්න ඕනේ කියලා ඉඩකඩක් තියෙන්න ඕනේ. දැන් ඒක වාක්‍යයක් දානවා කතානා අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායකතුමාගේ එකඟත්වයේ තුල සිවිල් සමාජයේ කෙනෙක්පත් කරනවා කියලා. දැන් එක්කාසු වෙන්නේ නැත්නම් කලයුත්තේ කොමක්ද කියලා 19 මට පෙන්වන්න කොහෙද තියෙන්නේ කියලා. එතකොට උවමනාවක් තියෙනවා නම් 19 ක්‍රියාත්මක නොවෙන්න ඉන්න පුළුවන් පසුබිමක් හදලා තියෙනවා. ඒ නිසා එවැනි 19 තුල බලාපොරොත්තු වෙච්ච ඉලක්ක ස්වාධීන මැතිවරණ කොමිසම කියන්නකො. ස්වාධීන මැතිවරණ කොමිසම මේ හෝල්නුන්තුමාට පුළුවන් නම් ගිහිල්ලා යාපනය කියන්න නමක් සඳහන් කළා මේකට ඡන්දය දෙන්න එපයි කියලා. ඒත් එක්කම ලෝකේ තියෙන එකම ලෝකේ දැකලා තියෙන එකම ආයතනය තමයි කොමසාරිස්වරු 3 දෙනෙක්ගෙන් සමන්විත කොමිසමක් දාලා එහි මොකද්ද මේ කෝරම් එක නැත්නම් අපි කියනවා ඝනපූර්ණය 3ක් වෙන්න ඕනේ. කොහෙද එහෙම එකක් තියෙන්නේ? හොඳයි. එතකොට අපි වෙලාව බලාගෙන තවදුරටත් මේක සාකච්ඡා කරමු. අපි තීරණය සමගින් සජීව ලෙස සම්බන්ධව සිටින්නේ. ඔබ ඇලිත් සජීව ලෙස තීරණය සමගින් සම්බන්ධන ජනමාධ්‍ය අමාත්‍යතුමන් කෙහෙලිය රඹුකැල මැතිතුමන් සමගින් අපි අද සාකච්ඡාවේ සංවාදයේ නිරතව සිටින්නේ. එමතු අපි 19 ගැන කාරණා විමසුවේ. මොකද 19 හොඳ 19 හරිම සාර්ථක සංශෝධනයක්. ඒක ආපහු හරවන්න තමයි ඔබතුමාලා උත්සාහ කරන වගේ අදහසක් තමයි ඊයේ අපි දැක්කේ පාර්ලිමේන්තුවේ විරෝධතා ඊට එළියේ දක්වන අදහසුත් එක්ක. ඔබතුමා 20ක අවශ්‍යතාව 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මේ රටේ ජනතාව ඉල්ලුවේ. රටේ ජනතාව අපේක්ෂා කරන්නේ. රටේ ජනතා අපේක්ෂා වෙනුවෙන් 20ක් අවශ්‍ය වන්නේ කුමන කාරණා නිසාද? ජනාධිපතිවරණයේදී සෑම වේදිකාවකම ජනාධිපතිවරයා විසින්ම කිව්වා මට බලයක් ලබා දෙන්න 19 ඉවත් කරන්න. 69 ලක්ෂයක් ඡන්දය ලබා දුන්නා. සෞභාග්‍ය ඉදිරි දැක්මේ බොහොම පැහැදිලිව තියෙනවා. අපි පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සෑම වේදිකාවකම අයි අපි 3න් 2ක් ඉල්ලුවේ. මොකද 3න් 2ක් ඉල්ලුවේ? 19 ක්ෂණිකව අපි ආපු ගමන් 19 මේ රටට විනයක් කරපු රට ඉස්සරහට යන්න බැරි රට හිර වෙලා තියෙන ජනාධිපති අගමැති අතරේ මහත් දවන්ත සටනක් ඇති කරලා තියෙන පාර්ලිමේන්තුව විහිළුවකට පත් කරලා තියෙන ඒ වගේම කතානායකවරයා කොහෙන්ද ඉඳගෙන ඇවිල්ලා ඒවට බලපෑම් කරන තත්වයකට පත් වෙන තැනකට පත් වෙච්ච පසුබිම අපි නිවැරදි කරලා දෙනවා. හැබැයි ඒත් එක්ක මේක ඉතාමත්ම කෙටි කාලීන කරන වැඩ. මධ්‍යම කාලීන වැඩපිළිවෙල තමයි සමස්ත ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ මැතිවරණ ක්‍රමයේ වෙනස් වීම
ගෙනීමේ වැඩපිළිවෙල. මම හිතන්නේ දිනේෂ් ගුණවර්ධන කමිටියේ බොහොම පැහැදිලිව ඒ සම්බන්ධව අවුරුදු ගණක් සාකච්ඡා කළා. ඒ ක්‍රියාත්මක වෙන්න ඔන්න මෙන්න තමයි ආණ්ඩුව වෙනස් වුණේ. අපි විශ්වාස කරනවා ඒ සියල්ල එකට එනවයි කියලා. රටේ ජනතාව විසින් අපි 3න් 2ක් ඉල්ලුවා මේ දේ කරන්න කියලා. මේ ක්‍රමයටදී 3න් 2ක් සිහිනයක්. හැබැයි ඒ සිහිනය සැබෑ කරන්න රටේ ජනතාව සහයෝගය ලබලා දුන්න දේ නොකර ඉන්නයි කියලා කියන්න තියෙන අයිතිය කාටද? ජනතාවගෙන් අපි ඉල්ලුවා නම් අපි ඉල්ලුවා ජනතාවගෙන් අපට මේ වැඩේ කරන්න උදව් කරන්න. විවිධ දේශපාලන පක්ෂවල කණ්ඩායම අපිට ඡන්දෙ දුන්නේ නැත්නම් අපිට 3න් 2ක් ගැන කතා කිරීම විහිළුවක් වෙනවා. ඒක කරන්න බෑ. ඒක තමයි ගණන් හැදිල්ලේ තිබ්බ ක්‍රමවේදය මේ තත්ත්වය තුළ මේ ක්‍රමවේදය තුළ 3න් 2ක් ගන්න බෑ කියලා. හැබැයි ජනතාව අපි කියනවා නම් හෝල්සේල් අපිට ඒක ලබලා දීලා කිව්ව ඔන්න උඹලා ඉල්ලපු දේ දුන්නා ඉල්ලපු දේ කරපන් හැබැයි කියලා. එහෙම නොකර හිටියොත් අපි ජනතාවට ද්‍රෝහීව කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයේ එක දෙයක් තමයි නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය තුළ 3න් 2ක් කියන එක එසේ මෙසේ දෙයක් නෙමෙයිනේ. 51ක් නෙමෙයිනේ මේ කතා කරන්නේ. 51ක් නම් කියත හැකි. ඉතින් 49යි 9ක් ඉතින් මේක 3න් 2ක ලබලා දීලා තියෙනවා කියන්නේ සමානුපාතික ක්‍රමයේ යටතේ සහ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ගත්තොත් 3න් 2ක් කියන එකේදී ඕනෑම දෙයක් වෙනස් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ. 3න් 2ක් තියෙනවා නම් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගෑණිය පිරිමියෙක් ගෑණියෙක් කරන්න බෑ කියපු කතාවේ යම් ඇත්තක් තියෙන. මොකද ඒ 3න් 2ක් බලය තිබ්බොත් මුළු ව්‍යවස්ථාවම වෙනස් කරන්න පුළුවන්. ව්‍යවස්ථාව ඕන විදිහකට හදාගන්න. ඒ බලය දුන්නේ ජනතාව අසීමිත විශ්වාසයක් තියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන. එතකොට ඒ අපි ඉෂ්ට කරන්නේ නැත්නම් අපි ද්‍රෝහී වෙන්නේ කාටද? මේ රටේ අතිශයින් තා සුවිශේෂිත වූ බලයක් දීපු ජනතාවට අපි ද්‍රෝහී වෙනවා. ඒකයි ඔබගේ ප්‍රශ්නට කෙටියෙන් උත්තරයක් දෙනවා. හොඳයි. එමතුමනි දැන් මේ 3න් 2ක බලය රට හදන්න 3න් 2ක බලයක් ජනතාව දීලා තියෙනවා. එහෙමනම් 20න් එහාට 20 සංශෝධනය එමතුමා පැහැදිලි කරනවා මේ තියෙන අත්‍යාසන තත්ත්වය කියලා. ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය හා සම්බන්ධව රජයේ මේ වන විට අපි දැක්කා කමිටුවක් පත් කරලා තිබෙනවා විශේෂඥ කමිටුවක්. කොහොමද ඒ හා සම්බන්ධ ඉදිරි දැක්මයි නැත්නම් ඒ හා සම්බන්ධ වැඩපිළිවෙල ඉදිරි ගමන් කරන්නේ කොයි විදිහටද? අපි ප්‍රාර්ථනා කරනවා ඒක අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න පුළුවන් වෙයි කියලා. මේ රටේ ඉන්න සුවිශේෂී චරිත විශේෂයෙන්ම ව්‍යවස්ථා සම්පාදනයන් සම්බන්ධව නීති සම්බන්ධව සුවිශේෂී චරිත ගණනාවක් ඒ කමිටියක තියෙන 11 දෙනෙක් මට මතක විදිහට 9ක් හෝ 11ක් ඒ කමිටියක ඉන්නවා. ඒ කමිටියක අපි බලාපොරොත්තු වෙනවා යම් සාධනීය ව්‍යවස්ථා සඳහන්. දැන් මේ පෙලක් අය කියනවනේ මේ අයිතිකාරයන් ගැන ජේ.ආර්. ජයවර්ධන. එතකොට ඒක හිටියේ එන්.යු. ජයවර්ධන මට මතකයි රාජනීතිඥ. ඊගාවට හැරල් විල්සන්. ඒ ඔක්කොගෙම අවසාන තීරකයා ජේ.ආර්. ජයවර්ධන සහ ඒ හිටපු කණ්ඩායමනේ කාලේ පාලකයන් සියලු දෙනා එකට එකඟ වෙන්න අර කට්ටිය ඩ්‍රාෆ්ට් එකයි එකඟ වීම තව එකක්. ඒ කරුණු දෙකම එකට ගිය නිසා. ඊගාවට සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ අපි කිව්වා කොල්ලින් නාඩි සිල්වා සහ එතුමාට සහායකය දීපු කණ්ඩායම. ඊගාවට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ මං හිතන්නේ හිටියේ ජී.එල්. පීරිස් මැතිතුමා 1994. ඊට පසු යුගයක මං හිතනවා ලාල් කවුද අපේ ලාල් විජේනායක එතකොට පෞගේ අවස්ථාවේ ජයම්පතිලා ඒ කණ්ඩායමට ජයම්පති එක අවස්ථාව පාර්ලිමේන්තුවේම කිව්වම 19 වෙනස් විය යුතුයි මේක විකෘතියක් වෙලා තියෙනවා මමත් භාගයක් දුර ගියාම මාව අයින් කරා කියලා පාර්ලිමේන්තුවේ අන්සඩ් එකේ තියෙනවා. ඒ කෙසේ වෙතත් ඒ අය එහෙම. ඒතකොට දැන් මෙතෙන්දී ප්‍රශ්නයක් මතුණා කවුද ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා මේ සම්බන්ධව කටයුතු කරන්නේ ජනතාවගෙන් මම ප්‍රතිඥාවක් කියලා ජනතාව ප්‍රතිඥාවක් මට ලැබලා දීලා නිසා මට මේක ක්‍රියාත්මක කරන්න ඕන ජනතාව. එතකොට ඒකට සහයෝගය දෙන්න කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. මොකද මේ රටේ තියෙන්නේ ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩල පාලනයක් රාජ්‍ය පාලනය. ඒ රාජ්‍ය පාලනය අපි සියලු දෙනාම ඒකේ කොටස්කාරයන්. හැබැයි ඒකේ ප්‍රධානීය හැටියට රටේ ජනාධිපති. මොකද ජනාධිපතිතුමා වේදිකාවේ සටන් පාඨ වලින් ප්‍රබල සටන් පාඨයක් වුණා 19 ඉවත් වෙනවා. 19 ඉවත් වෙලා ඒකට සහයෝගය ලබා දෙන වැඩපිළිවෙලට 3න් 2ක් ලබා දෙන්න පාර්ලිමේන්තුව මැතිවරණයේදී. ඒ සියලු දේ ජනතාව විසින් ඉෂ්ට කරලා තියෙනවා. එතකොට ජනතාව ඒ සියලු දේ ඉෂ්ට කරපුවහම අපිට පැත්තකට වෙලා ඉන්නද කියන්නේ? අපිට තියෙනවා ඒ වගකීම යුතුයකම ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්න. ඒකේ අඩුපාඩුකම් ඒකේ විවේචනය ඒකේ යම්කිසි තර්කානුකූල කරුණු ඒ නිසා තමයි සති දෙකක් න්‍යාස් වෙනවා. ඊට පස්සේ සතියක් තියෙනවා
සුප්‍රීම සාවයට තමයි ඔබතුමා පැහැදිලිව දන්න. ඉතින් එතෙන්දි මම දන්නවා මේ වෙනකොට නඩු දෙක තුනක් ගොඩ වෙනවා. ඒ නිසා තමන්ට පක්ෂව තීන්දුව දෙනකොට දැන් උදාහරණයකට ගත්තොත් දවස් 52 තිබ්බ අපේ කාලය තුල සියලු දෙනාම කිව්වා ස්වාධීන මොනවද මේ අධිකරණය ගැන අපි ස්තුතිවන්ත වෙන. දැන් ඉතින් මේ ස්වාධීන අධිකරණය මොකද මේ කියන්නේ? මේ සම්බන්ධ ස්වාධීන අධිකරණයෙන් දුන්නොත් මෙන්න මේ වගන්තියට 3/2ක් ඕනේ. මේ වගන්තියට සුළු බහුතරයක් අවශ්‍යයි. මේකට 3/2 සහ ජනමත විචාරණයක් අවශ්‍යයි. පෙළක් ඒවා තියෙන කොහෙත්ම කරන්න බැරි දේවල්. එහෙම අපි බලාපොරොත්තු වෙන. එහෙම අපිට අපිව දැනුවත් කරොත් ඉහළම උසාවියෙන් මේ රටේ තියෙන අධිකරණයෙන් අපිට කිව්වොත් මෙන්න මේකයි විය යුත්තේ කියලා. මොකද මේ පිලස් තුනක් ගැන අපි කතා කරනවානේ. කණු තුනක් ගැන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය. ඒතකොට විධායක සහ ව්‍යවස්ථාදායක අතරේ යම් අපහැදිලිකමක් තිබ්බොත් ඒ පැහැදිලි කරගන්න ඉන්න කණ්ඩායම හැටියට ඉන්නේ අධිකරණය. ඕකනේ මේ ව්‍යවස්ථාවේ මූල මේ කියන්නේ පිලස් තුන කියලා කියන කණු තුන කියලා තියෙන ඒකේ බාධාවක් නැහැ නේද? ඒකේ කොහෙද බාධාවක් තියෙන්නේ? හොඳයි. එතකොට දැන් අර අපි දැක්ක මේ අග්‍රාමාත්‍යතුමා විසින් යම් කමිටුවක් පත් කළා තිබුණා මේ විශ්ව සංශෝධනය හා සම්බන්ධ කාරණා පිළිබඳ යම් ආකාර අධ්‍යයනයක් සිදු කරාට. ඒ වගේම විශ්ව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යම් ආකාරයක පාර්ලිමේන්තුව ඇතුලේ අදහස් දැක්වීමකදී අවශ්‍ය සංශෝධනයක් වෙනසක් තියෙනවා නම් කරන්න ඔබතුමාලා සූදානම්ද? පැහැදිලිව. ඒකනේ අදහස් කරේ. ඒ යම් කිසි වෙනසක් තියෙනවා නම් ඒ වෙනස සාධනීය නම් ඒ සාධනීය කරුණු එකේ තියෙනවා නම් අපිට ඒ ගැන නැවත වරක් අනිවාර්යයෙන් මේ වෙනුවෙන් අපි පෙනී සිටින්න සහ කතා කරන්න සූදානම් මේක. ඒ ප්‍රජාතන්ත්‍ර බිහුවේ තුල ඇතිලා තියෙන අපි කියනවා දැන් පෙලක් අය කියන මේක checks and balances කියන දේ. ඒතරම් තියෙන මේ checks and balances තමයි. මොකද ප්‍රධාන චෝදන මගේ ඊළඟ ප්‍රශ්නයක තමයි ප්‍රධාන චෝදන සංවර්ණය සහ තුලනය. අපි දැක්ක විපක්ෂ നാයකතුමා පැහැදිලි වී පාර්ලිමේන්තුවේදී චෝදනා කළා ආණ්ඩුව checks and balances සංවර්ණයන් සහ තුලනයන් ඉවත් කරලා තියෙනවා කියලා. නැත්නම් ඒකම නෙමෙයි දැන් මේ ක්‍රමයේ ඇතුළෙම දෙන්නේ. සුප්‍රීම උසාවියට යන්න තියෙන එක මොකද්ද? අපි ඒක වහන්න කියනවද? එහෙම නැත්නම් ඒකට යන එක ගණන් ගන්න නැහැ කියනවද? ඒක අවශ්‍ය නැහැ කියනවද? ඒක තියෙන අයිතියක්. ඒ අයිතියට පැහැදිලි වෙන්න තියෙනවා. විශ්වයේ අයිතියට ඉඳ තියෙනවා. එන ඒක හටනගම. දැන් විශ්වයන් ඒක අපි වහන්න යනවා නම් එන්න එහෙමනම් ප්‍රශ්නයක්. හැබැයි විශ්වයේ අයිතියම තියෙනවා. පනතක් ගෙනිච්චාම මේ පනත හැබැයි දැන් කොයිටත් වඩා මං හිතනවා අපි post inactive review කියලා තියෙනවා ඉන්දියාවේ එහෙමනම්. නැත්නම් ඒකත් මේ පනත සම්මත වුණාට පස්සෙත් යන්න පුළුවන් කියලා. පනත සම්මත වුණාට පසුව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් කාල සීමාවක් තුල ඒ පනත සම්බන්ධව. ඉතින් එහෙම ඒවා තවත් විදිහට සමහරකට කාරු හරි කියන්න පුළුවන් ඒවා ඇඩ්වාන්ස් සිස්ටම්ස් කියලා මොකක් හරි දා එහෙම නැත්නම් සමහරක් හිත කියන්න පුළුවන් ඒවා සමහරකට පාලනයට යම් කිසි විදිහේ බාධාවක් ඇති වෙන ප්‍රශ්න වෙනවා. ඒ ඔක්කොම තීන්දුව කරන්න ඕනේ ජනතාව. ජනතාවගේ මොකද නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි තේරුම් ගන්න ඕනේ. මිලියන 16කට ඇවිල්ලා තීන්දුව ගන්න පුළුවන් නම් මේ රටේ හොඳයි. එහෙම බැරි නිසා තමයි 225ක් මිලියන 16 වෙනුවෙන් පෙරී සිටින්න යොදලා තියෙන්නේ. ඒතකොට මේ අවුරුදු 5 ඇතුළත මිලියන 16 විශ්වාසය තබනවා. ඒ විශ්වාසය පළදු වුණොත් මාස 60කට පස්සේ ඒ කට්ටිය තීන්දුවක් ගන්නේ. අපිට මතකයි ඇමතුමනි විපක්ෂයේ සිටින කාලේ ඔබතුමාලා අර සමහර පනත් සම්පූර්ණයෙන් වෙනස් කිරීම පවා සිදු කරා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන පනතර වෙනස් පනත් සමහරලාට ඔය කියන විපක්ෂයම ආණ්ඩු කරන කාලෙදී පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා පනත් වගන්ද පිටින් අලුත් කරපු කාලෙකුත් පහු වුණා. හැබැයි ඔබතුමාලා සූදානම් අධිකරණයේ ලැබෙන තීන්දුව මත කටයුතු කරන්න මේ පැහැදිලිවම මෙතන මෙහෙම දෙයක් කියනෝනේ මම මේකට සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට සහ මේ සම්බන්ධව හඬක් නගලා කතා කරපු කෙනෙක් හැටියට අමුතුම දෙයක් වුණා පහුගිය අවුරුදු 5 ඇතුළත. පනත් කියනවා ඒ පනත් වලට තියෙනවා න්‍යාය පුස්තකයේ සති දෙක ඊට පස්සේ උසාවිය යනවා. උසාවියේදී කියන මෙන්න මේ ඒ ටික අයින් කරනවා. එතකොට වාක්‍ය 6යි. හැබැයි අන්තිමට මේක පිටු 40ක් වෙනවා. සංශෝධන. ඒ නීති අධිකරණයේ විසින් මෙන්න මේ මෙසේ නොවිය යුතුයි කියන තැනදී ඒක ඉවත් කරනවා. බොහොම පිරිසිදුව ඉවත් කරනවා. හැබැයි සංශෝධන හැටියට ඒ නමින් නැතුව එහි තියෙන අර්ථය ක්‍රියාත්මක වෙන්නට කටයුතු කරලා තියෙනවා. අන්න ඒවයි වැරදි. එන්න ඒවයි ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන්නේ. ඒක දිගින් දිගටම සිද්ධ වුණා පහුගිය කාලේ. පනත් වලට. මම පාර්ලිමේන්තුවේ ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා මම දන්නවා ඒ නීතිය අපි කියනවා නීතියට අවනත වන බවක් පෙන්නමින් ඉතාමත්ම ක්‍රූර ලෙස ඒ විකෘති කරපු අවස්ථාවක් නෙමෙට තියෙනවා. ඒ නිසා ඒවටත් මම හිතන්නේ වැටබඳින වැඩපිළිවෙලක් මේ අලුත් ගෙන එන ව්‍යවස්ථාවේ ඇතිවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.
ඇමතුමනි 3/2 බලය නිසා ජනතාව මත යම් පීඩනයක් පටවමින් යම් කිසි ආකාරයක අත්නොමතික පාලනයකට ආණ්ඩුව සූදානම් වෙනවා කියන චෝදනාව හා සමග මම අවසාන වශයෙන් ඒ කාරණා ඉස්සරට යන්න ඕනින්ද මම මේ අහන්නේ. එහෙම චෝදනාවකුත් සමහරලාට අපි දකින විපක්ෂ විසින් ඉදිරිපත් කරන ඔබතුමන් මේ රටේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමන් ජනතාවට මෙහෙම අත්නොමතික පීඩනයක් කරන් එන්න මේ 3/2 බලය ඔබතුමන්ලා පාවිච්චි කරනවද නැත්නම් පාවිච්චි වෙන බවක් ඔබතුමා හිතනවද? විපක්ෂය නේව කිය චෝදනාව කරන්නේ. ජනතාව මේ මොහොතේ විපක්ෂ ප්‍රතික්ෂේප කරලා තියෙනවා තා දරුණු ලෙස. මම දකින්න ඛේද වාචකයක් හැටියට. ඔවුන් නොයෙකුත් දේවල් කියන්නට පුළුවන්. හැබැයි ඒක නෙමෙයි සමස්ත ජනතාවගේ අති බහුතරයක් මතය. 100%ක් අපිට ওই දේ කරන්න බෑනේ. කාරු හරි කියනවා නම් මේ 100%කම එකඟතාවය අරන් කරන්න පුළුවන් කියලා තව කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒක නොයන නිසා තමයි 3/2 කියන ඉතා අපහසු ඉලක්කයක්. 3/2කට එහා යන ජනතාවක් තියෙනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ගන්නට පුළුවන් ඉහළම මට්ටම 50ක වගේ නෙමෙයි. දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ විග්‍රහ කරොත් අපි ඒකට ඩෙෆිනිෂන් දුන්නොත් 51යිනේ. 50ක් සහ එක ඡන්දයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ හැටියට සැලකෙන්නේ. හැබැයි ඊට එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදයක් හැටියට සැලකන්නේ 3/2 කියන්නේ. 90ක් කරලා දාන්න පුළුවන් නම් හොඳයි. එහෙම කරන්න බෑනේ රටක. ඒ නිසා 3/2 බලයක් දීලා මාස 2ක් යනකොට කියනවා නම් මේවා ක්‍රියාත්මක කරන්න එපයි කියලා වේදිකාවේ සටන් පාට වෙච්ච ක්‍රියාත්මක කරන්න ජනතාවගෙන් 3/2 ඉල්ලලා ජනතාව 3/2 දුන්නට පස්සේ අපි ඒ දේ නොකර හිටියොත් තමයි අපි ජනතා ද්‍රෝහීන් වෙන්නේ. එතුමාගේ ප්‍රශ්නෙට ඔය ජනතාවගේ. හොඳයි. දැන් අපි කෙටි විරාමයක් ලබාගෙන තව කාරණා කිහිපයක් අපිට තිබෙනවා. විශේෂයෙන් පරිසර විනාශය හා සම්බන්ධ චෝදනාවක් ආණ්ඩුවට එල්ල වෙනවා. අපි ඒක නත් සාකච්ඡාවට වාජනය කරන්න සූදානම්. කෙටි විරාමයක් ලබා ගන්නවා. තීරණය සමග ඔබ රැඳී සිටින්න. ඔබයාලිත් සජීව ලෙස තීරණය සමගින් ජනමාධ්‍ය අමාත්‍යතුමන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුකැල මැතිතුමන් සමගින් අපේ තීරණය සංවාදයේ සාකච්ඡාවට සිටින්නේ. මතුවා පරිසර විනාශය හා සම්බන්ධව අවස්ථා කිහිපයක තැන්වල කාරණා මතුණා. මේක පටන් ගත්තේ ලංකාගම මාර්ගය හා සම්බන්ධ කාරණාවේදී. ඉන් එහාට දැන් අපි දකිනවා එක්කෝ රජයට සම්බන්ධ පාර්ශවයන් මේකට සම්බන්ධ වෙනවා කියලා චෝදනාවක් කරනවා. එහෙම නැතිනම් නීතිය ක්‍රියාත්මක වීමේදී මේ හා සම්බන්ධව යම් මන්දගායම් බවක් තිබෙනවා කියලා චෝදනාවක් කෙරෙනවා. කරුණු දෙකක් ගන්නම මට කියන්න තියෙන එක දෙයයි ලෝකයේ මේ මොහොත වෙනකොට සියලු දියුණු රටවල් සහ දියුණු වෙමින් තියෙන රටවල් වල පළවෙනි දේ තමයි ජාතික ආරක්ෂාව. රට. දෙවනියට ක්‍රියාත්මක වෙනවා ආර්ථික හැසිරීම. ওই දෙක එකට යන්නේ ආර්ථික හැසිරීම. ඊගාවට එන ප්‍රධානම ප්‍රශ්නය බවට පත් වෙලා තියෙන්නේ පරිසරය. මේ වටිනාකම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේකට පක්ෂ පාට ભેද පුද්ගලවාදීන් කිසි දෙයක් අවශ්‍ය නැහැ කියන මතය මම බොහොම පැහැදිලිව කියන්නම්. අද අපි ගත්තොත් පහුගිය සති දෙක තුන මේ ආණ්ඩුවට විශාල වශයෙන් චෝදනා කරා මේ පරිසරය සම්බන්ධව බලවතුන්ගේ රැකවරණය ලබමින් පරිසරය විනාශ කිරීමට කටයුතු කරනවා ද න්‍යාය සිද්ධිය නොයෙකුත් සිදුවීම් කීපයයි. හැබැයි මේ සිදුවීම් කීපේ තාමත්ම ප්‍රබල ලෙස ඉස්මතු කරමින් කටයුතු කරනවා. මම මේක එක පැත්තක සාධාරණයක් දකිනවා එක පැත්තක මම හිතනවා හරි සහ වැරදි කියන දෙකම කළු සහ සුදු දෙකක්ම තියෙනවා. එකක් තමයි ලෝකයේ මොන නීති ගෙනවත් පරිසරය විනාශ වෙන කටයුතු සිද්ධ වෙනවාමයි. එය අවම කිරීමට ගන්නා වෑයම් ඉහළම මට්ටමක තියෙනකොට කියනවා එය හොඳ තැනක කියලා. හැබැයි එය අවම කරන්නට ගන්න වෑයම් සාර්ථක නැත්නම් එතන අසාර්ථක වෙන්නේ කවුරුත් නෙමෙයි රටක් ජාතියක් ලෝකයක්. අවසානයේ දැන් බලන්න එක අවස්ථාවක ඇමරිකාව ගෙනල්ලා මේක මේ අර ෆන්ඩ් එකක් හදන එකෙන් ඒකට ඉල්ලස් වෙනවා. එක අවස්ථාවක්. දැන් මෙවැනි සිදුවීම් ලෝකයට මේ තරම් හොඳ දේවල් නෙමෙයි. මොකද මගේ දැනුමේ හැටියට අපි පරිසරයට කොනිත් තැනකොට පරිසරය අපිට ගහන්නේ පොරව පහරවල්. ඒක අපි දකිනවා දැන්. ඒ නිසා පරිසරය ගැන නම් මම හිතන්නේ අපි කියන්නේ මේ
පරිසරය ගැන අපට කිසිම බලපෑමකින් තොර විය යුතුයි කියන මතයේ ඉන්නේ. එහෙම කියන අතරතුරේ දැන් මේ පහුගිය කාලේ වෙච්ච සිදුවීම් සම්බන්ධව මම හිතනවා පොඩ්ඩක් කල් මදි මේ සම්බන්ධව ගන්න තීන්දුව දිහා බලාගෙන ඉන්න. මම බොහොම පැහැදිලිව කියනවා මම දරන දේශපාලන පතය දේශපාලන පක්ෂය ඒ සියල්ල යටපත් කරන්නේ නැහැ. ඒ සියල්ලට උඩින් ඉන්න ඕනේ මේ රටේ පරිසරය. ඒ පරිසරය නැත්නම් අපිට දඬුවම් කරපුවාම පාට පක්ෂ ජාති ආගම් කුල ભેද මොනවත්ම නැහැ. පරිසරය දඬුවම් කරගෙන දාට අපි සියලු දෙනාටම බොහොම කනගාටුයි කියන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතනවා පරිසරය සම්බන්ධව ඉතාමත්ම වැදගත් තීන්දුව ගත යුතුයි. අද මම සතුටු වෙනවා පාතාලය සහ කුඩු ජාවාරම් සම්බන්ධව ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවයි කියනක බැලූ බැලමට පේනවා. මම ප්‍රාර්ථනා කරනවා මේ දිගින් දිගටම ක්‍රියාත්මක කරන්නයි කියලා. පළක් වෙලාවට අපි අර නිකන් බොහොම සැරයට ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ පළක් වෙලාවට ඕක තුනී වෙලා නැහැ. එහෙම නොවේවා කියලා මම අවංකව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඒහා සමානව මම හිතන්නේ කුඩු ව්‍යාපාරය නම් ජෙනරේෂන්ස් නැති කරලා දාන්නේ. පවුල් සංගතියක් නැති කරලා දාන්නේ. ඒ නිසා ඒකට මුල් තැන දෙන අතරතුර ඊගාවට මේ රටේ පරිසරය සම්බන්ධව මීටත් වඩා උනන්දු විය යුතුයි. මීටත් වඩා දැඩි නීති ගෙන යා යුතුයි. මම හිතනවා මිනිමරුම් චෝදනාවට හා සමාන ඒට එහාගේ චෝදනාවන් වලට නතු වෙන්නට ඕනේ පරිසරය හිතාමතා විනාශ කරන අයට. සමහරක් විට හම්බෙන් නොදැනුවත්කමට යම් රටේ දැනුවත් වීම රටේ ජනතාව පුරවැසියන් දැනුවත් කිරීමත් අපේ වගකීමක්. පරිසරය කියන්නේ මොකක්ද? ඒ පරිසරය ආරක්ෂා කිරීමේ වටිනාකම මොකක්ද? තව කාලයක් යනකොට ඔක්සිජන් ටැංකියක් පිටේ බැඳගෙන යන්න වෙයි මිනිස්සුන්ට මේ ලෝකේ. අපේ රට පමණක් නෙමෙයි මම කියන්නේ මුළු ලෝකෙම. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ සම්බන්ධව පක්ෂග්‍රාහීව කවුද පුද්ගලයා තරාතිරම් මොකද්ද? ඕ මාර්ගීවරයද ඇමතිවරයද? එහෙම නැත්නම් ඒ කිසි දෙයක් අදාළ විය යුතු නැහැ ඒ සම්බන්ධව. කවුරු හරි කෙනෙක් පරිසරයට අපිට පුළුවන් අවවාදයක් දෙන්න, අපිට පුළුවන් දැනුවත් කරන්න. හැබැයි ඒවා සංවිධානාත්මක ලෙස කෙරෙනවා නම් ඒ සම්බන්ධව තරාතිරම් නොබලා තාමත්ම දඩි තීන්දුව වලට යටත් විය යුතුයි කියන එකයි මගේ විශ්වාසය. පහුගිය කාලේ ඇතිවෙච්ච සිදුවීම් සම්බන්ධව මම දැක්කා ඊයේ පෙරේදා අපේ മന്ത്രിවරයෙක්ගේ ඇමතිවරයෙක්ගේ නම් සඳහන් වෙලා තිබුණා. මම හිතන්නේ අදාළම නැහැ. දැන් මම කියන්නේ මෙහෙමයි. ඔය മന്ത്രി කෙනෙක් කියන නම ගාවන එකම වැරදිනේ. මොකද മന്ത്രിතුමා කියනකොටම නිකන් අදහසක් දෙනවා. ඔහුට වෙනම වරප්‍රසාදයක් තියෙනවා කියලා. ඔහුගේ කාට හරි කෙනෙකුට එහෙම වරප්‍රසාදයක් නෙමෙයි. ඔහු වරද්ද කුමක්ද? ඒ වැරද්ද පරිසරයට හිතා මතාම සැලසුම් සහගතව පරිසරය ගැන අබමල් රේණුවක හැඟීමක් නැතුව තමන්ගේ පෞද්ගලික වාසිය තකා පමණක් වැඩ කරනවා නම් ඒ කාගේ කවුද කියන එක අදාළම වෙන්නේ නැහැ. එතන යා යුතුයි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවට නැත්නම් රජයට තමයි චෝදනා එල්ල වෙන්නේ මේ කටයුතු සිද්ධ වෙනකොට නැත්නම් ආණ්ඩුවට සම්බන්ධ පිරිස සහාය දක්වපු අය මේ වගේ පාර්ශවයන් වල දායකත්වය දෙනවා. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ වගේ අදහසක් තමයි. නෑ මෙතන මෙහෙමයි වෙන්නේ. ඔතන කොම් වෙන්නේ සංසන්දනාත්මකවනේ. සාපේක්ෂිතව බලන්න. පහුගිය කාලේ අක්කර ගණන් කැලෑ කැපුවා. ගස් කැපුවා. මේවට සම්බන්ධ වෙලා හිටිය දේශපාලන ප්‍රබලයන්. එතකොට පාර්ලිමේන්තුවේ සංයුතිය තවා ගන්නට ඕන හින්දා හුඟක් දේවල් කරා. ඇත්ත කතාවනේ අපි මේ පහුගිය කාලේ මම හිතන්නේ ඒක කාලෙන් කාලෙට සිද්ධ වුණා. පහුගිය කාලෙටම පමණක් උත්පන් සීමා කරන්න. එහෙම වුණා. නමුත් ඉදිරියට නොවේවා කියලා මගේ ප්‍රාර්ථනාව. අපි ඒ වෙනුවෙන් කටයුතු කරමු. ඔක්කොම මේ රටම දැනුවත් කරමු. දැන් ඒ කාලේ මොකක්ද උනේ පාර්ලිමේන්තුවේ සංයුතිය පනතක් සම්මත කරගන්නට අපිට මෙච්චරක් ඕනේ කියනකොට එයා මොන්න තක්කඩි වැඩේ කරත් මොන විනාශය කරත් ඇහුන්නේ නැහැ. මොකද දැක්කේ නැහැ වගේ අහක බලන්න හිටපු වැඩපිළිවෙලක් නේ තිබ්බේ. හෙට එවැනි දෙයක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ හින්දාම තමයි ජනතාවගේ ඇස එතෙන් යන්නේ. මොකද පහුගිය කාලේ සාමාන්‍යයෙන් කාර්යවරය ඇමතිවරයෙක්ගේ ගන්නවා නම් ඕක ඉතින් නැද්ද අපිට මම දැක්කා යම් අවස්ථාවක උතුරේක අවස්ථාවක පොලිසියේ OIC මහත්මයෙක් කියන අපිට බලගතු ලෙස බලපෑම් ආව. ඉතින් අපි මොකද කරන්නේ කියන කත්තේ. එන්නේ එහෙම නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පාස් විරුද්ධ ප්‍රහාරය හා සම්බන්ධ කොමිසමෙත් මේ වගේ කාරණා විවිධ ඔව් නේද දැන් මෙහෙමයි. දැන් ඕවට ලෝකේ හැමතැනම නීති රීති බලපෑම් තියෙනවා. ට්‍රැෆික් ඔෆෙන්ස් එකක් කරවම එහෙම දේවල් නෙමෙයි මම කියන්නේ. එහෙම දේවල් ඔය ඕන තරම් පළක් වෙලාට ඒවා විය යුතු නෑ. නමුත් ඉතින් ඒවා උණයි කියලා අපි මරාගෙන කෑ ගහත් යුතුද? දැන් ඕක ලොකු මහා හානියක් නොවන දෙයක්. දැන් එහෙම කියන්නේ විය යුතු නෑ මං කියන්නේ. හැබැයි ඒවයි මේවයි සංසන්දනය කරන්නට බෑ. ඒ නිසා මේ අපි පැරාමීටර් එකක් තියාගන්න ඕනේ මෙන්න මේවා. මෙන්න මේ වගේ දේවල්. ඒ කියන්නේ අපි කියන දැන් අපේ 1880 ගණන් වල
82% ඝනවනාන්තර. දැන් එහෙමම තියාගන්න බෑනේ රටක් දියුණු වෙනවනේ. හැබැයි අපි සිටියේ යුත්තේ 29%ක් 30ක් අතරද. අද අපි 16.5යි වන ඝනවනාන්තර තියෙනවා. ඒක 16ක් 100ට එකක් වැඩි කරගන්න අකර 65000ක් වවන්න ඕනේ. කොහොමද කපනවා වගේ ලේසි දහදනේ. අනිත් එක ගහක් හදලා අවුරුදු ගානේ අවුරුදු 5ක් 6ක් 7ක් යනවා යම් කිසි මට්ටමකට ඒ ගේන්න. ඒ නිසා මම හිතන මේ සම්බන්ධව නම් දිගින් දිගටම අපි කටයුතු කරමු. වන වගාව අත්‍යවශ්‍යයි රටකට. මේ දේ තේරුම් ගන්න ඕනේ. කරුණාකරලා පෙලක් අය මේ ඔක්සිජන් අවශ්‍යතාවය මේ ඕවා ටැංකි බැඳගෙන කරන්න පුළුවන් කියලා හිතනවනේ. මහනුවර හන්තානෙත් මෙහෙම පරසර විනාශයක් ගැන හාහුවක් කළ එකපාරට යට ගියා මුත්තම. මේ සම්බන්ධ කරුණු කාරණා කියවෙනවා මේ මොහොතේ. මම හිතන්නේ ඇමතිවරයෙක් හිටපු ඇමතිවරයෙක් ගැන කතා වෙන්නේ. එතුමා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මොන කරුණු ඉදිරිපත් කරත් මම දැක්කා යම් අවස්ථාවලදී කරුණු ඉදිරිපත් කිරීමේදී ඔහුගේ තර්කයක් තමයි දැන් අපි මම එහෙම ඒ පැත්ත පෞද්ගලික නොකර අපි කියමුකෝ උසාවියට කසිප්පුකාරයෙක් කරන් යනකොට කසිප්පුකාරය කියන සොය අල්ලපු වැටෙත් කසිප්පු කරනවා මේ කට්ටිය කිසි ගාණක් ගන්න නැහැ. ඒ නිසා මාවට එහෙම තර්කයක් නේ පෙලක් වෙලාට ගේන්නේ. දැන් මගේ කොටසේ මම මේ ටිකක් කැපුවා. හැබැයි අර පැත්තේ මං වගේ 10 ගුණයක් කපනවා. ඉතින් ඒ පැත්ත දැන් එහෙම තර්ක තමයි පෙලක් වෙලාට හුඟක් වෙලාට අපි දකින්නේ. මම හිතන්නේ ඒ සම්බන්ධව විශේෂයෙන්ම මේ රටේ මහජන නියෝජිතයන් හැටියට නම් ඊට වඩා පරිස්සම් වෙන්න ඕනේ. මම අමංකව කියනවා දැන් මම දැන් එතන හිටියනම් සමහරකට අපිට එමෙ දෙයක් තිබුණා අපිට පොඩි බයක් තියෙනවා. අපිව පත් කරලා තියෙන්නේ ජනතාව එවැනි දේවල්. ඒකෝට අපිම ඒ ගැන අපිම එතන ගිහිල්ලා උඩ බලන කෙල ගහ ගන්නවා කියලා. එහෙම නොවෙනවා නම් ඒකේ යම් කිසි කරුණු කාරණා තියෙනවා නම් ඒක වෙන කතාවක්. හැබැයි මම කියන්නේ කොටෙන්ම කියතොත් ඔය හන්තාන කඳුමිටියාවතේ ඔය ඉතාලියන් කම්පැනි එකට දීලා එක්සත් ජාතික පක්ෂ කාලේ මම ඔකට කීවේ පිජන් හෝස් ටිකක් හැදුවයි කියලා. ඈතින් නම් බලනකොට අර නිකන් මුළු ලස්සන ලස්ට ග්‍රීන් එක හැමම තිබ්බ අර මහ දවන්ත පරිසරය වේ පළාතේ හන්තාන මිත්‍යාවත සින්දු කියන්නේ මිනිස්සු කවි ලියලා තියෙනවා කවි සංකල්පනා මොකද ඒ තරමට සුන්දර ප්‍රදේශයක්. අර නකල්ස් රේන්ජ් එකටත් ඕක නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් මම දැක්කා ඊයේ පෙරේදා ගස් මේ ගෙවල් කීපයක් හදලා හෝටල් හදලා තියෙනවා. ඒව නිසා මම හිතන්නේ කවුරු කරත් මේවන අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන් උපරිම දඬුවම් මදි නම් පාර්ලිමේන්තුවේ නීති ගෙන යුතුයි. අලුතෙන් නීති නිර්මාණය කරලා නීති හදලා සාධාරණව මේ වැඩේ කරන්න එපා ඒක වැඩේ කරන්න එපා කියලා සිංහල භාෂාවෙන් කියන එක තේරෙන්නේ නැති අයට අඩු ගානේ දෙන්න පුළුවන් උපරිම දඬුවම් දීලා එය නිවැරදි කළ යුතුයි කියන තැන මම ඉන්නවා. මහනුවර බෝවැලිකඩ සිදු වුණු සිද්ධියත් එක් පැත්තකින් ඇමතුමනි මේ පරිසරය හා සමග සමතුලිත නොවීමේ ප්‍රතිඵලයක් කියලා සමහර අත දක්වනවා. නුවර ගෙනාම එක නීතියක් අඩි 3000ට වඩා තැන්වල හදන්න බැහැයි කියලා. ඒ වගේම දත් එල්ලලා වගේ ගෙවල් හදලා තියෙනවා. මම දන්නේ නැහැ. මම ඉල්ලා සිටිනවා මේ රටේ සියලු බලධාරීන් අපිත් ඒ බලධාරීන්ගේ කොටසක් තමයි. හැබැයි අපි හැම අවස්ථාවකම කියන්නේ මෙන්න මේවට මේ කටයුතු වලදී මේවා අපි දීර්ඝ කාලීනව හිතලා කටයුතු කළ යුතුයි කියලා මොන මහා ඛේදවාචකයක් මෙතන. ඉතින් දැන් මේකේ කවුද වැරද්ද කියන එක හොයන එක කමක් නැහැ. හොයන එකට වඩා වෙන්නේ ඉදිරියට මේ නොවෙන්න වග බලා ගැනීමනේ. ඒ නිසා මම හිතන භූ විද්‍යාවද ඔය සොයිල් ටෙස්ටින්ද ඊගාවට ඔය තියෙන කරුණු කාරණා සම්බන්ධව මම හිතන අනිවාර්යයෙන්ම අපි දැඩි ලෙස තීරණ ගත යුතුයි. මම හිතන්නේ බූවැලිකඩ අත්ත සිදුවීම එක සිදුවීමක් පමණයි. එවැනි සිදුවීම් නොවේ කියලා සහතික දෙන්න පුළුවන් ද මේ එල්ලලා තියෙන ගෙවල් දිහා බලපුවාම පෙළත් තැන්වල. ඒ නිසා මම හිතනවා අර හන්තාන එහෙම විනාශය හන්තාන ඇති කරලා තියෙන විනාශය නම් කාට හරි අපි කියන නැවත නිවැරදි කරන්න පුළුවන් තැන් විදිහට නෙමෙයි නේවා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් අඩු ගානේ ඒ ඛේදවාචකයන් ගැන බලලවත් නිවැරදි වෙන්නට කාලය ඇවිල්ලා තියෙනයි කියන එකයි මගේ විශ්වාසය. එමෙතුමා සමහර වෙලාවට අපි දකිනවා මේ චෝදනා එල්ල වෙන්නේ දේශපාලනඥයන්. හැබැයි නිලධාරීන්ගේ පැත්තෙන් මේ අනුමැතිය ලබා දෙන නැත්නම් මේ හා සම්බන්ධ නීති ක්‍රියාත්මක කරන නඩු පවරන නිලධාරී යාන්ත්‍රණය නිසි පරිදි මේවට ක්‍රියාත්මක වෙන බවක් ඔබතුමාලා දකිනවද? එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ දෙගොල්ලම එහෙමයි. ඔතන පැති දෙකක් තියෙනවා කතාවේ. එකක් තමයි නිලධාරීන් එහෙම වෙන අවස්ථාවන් එමට අය දැන් ඔය දූෂණ වංචාවලට බැලුවොත් සමහරක් වෙන නිලධාරීන් දේශපාලඥයන්ට එහා ගිය තත්ත්වයන් වල තියෙනවා. අනිත් පැත්තෙන් යම් කිසි විදිහේ දේශපාලන බලපෑමක් ඇති වෙනවා ඇති.
දැන් අපි දේශපාලඥයන් හැටියට අපි ਸਰවබද්‍ර නෙමෙයි අපිත් අඩුපාඩු තියෙනවනේ. හැබැයි අපි දෙයක් කතා කරනකොට අපි දැනගන්නට ඕනේ. දැන් ප්‍රතිපත්තියක් හැටියට අපි තියෙනවා දැන් කුඩුකාරයෙක් ගැන ජීවිතේට කතා කරන්න අපි බලාපොරොත්තු. කාගේ හරි සංවිධානාත්මක මංකොල්ලකරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක්. අපි ලැජ්ජ වෙන්න ඕනේ. එහෙම මම මගේ ජීවිත කාලේ නම් දේශපාලනේ මම බොහොම වගකීමකින් කියන ජීවිතේට මම කතා කරන්නේ නැහැ. ඒ නිසාම ඒ ගැන දන්න නිසා කවුරුත් ඇවිල්ලා මගෙන් එහෙම ඉල්ලීමක් කරන්නේ නැහැ. මම දන්නවා මත් එක දන්නවා මම එහෙම දේවල් වලට මම සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. පුංචි මොනවා හරි සරල දේවල් නම් ඔය ගෙවල් දෙකක් ගහගත්ත එකක් දෙකල්ල සමාදාන කරන්න පුළුවන්. අපි ඒකට උත්සාහය දෙනවා. ඒකට අපි සමහරක් වෙලාවට අපි කතා කරලා කියනවා මේ කට්ටිය පුළුවන් නම් එක්කාසු කරලා දෙන්න මේ පොලිස් දේවල්. හැබැයි මෙන්න අර වගේ දේවල් වලට අපි ඉගෙන ගන්න ඕනේ. මම හිතන්නේ අපි සෑම දෙනෙක්ම පුරවැසියන් හැටියට මහජන නියෝජිතයන් හැටියට පමණක් නෙමෙයි මහජන නියෝජිතයන් ඊට වැඩිය වගකීමක් අපිට තියෙනවා කියලා මගේ විශ්වාසය. හැබැයි ඊට වඩා අපි මම හිතන්නේ ජනතාවාදී වෙන්නට ඕනේ. රටට ආදරය කරන මිනිස්සු වෙන්න ඕනේ. දේශපාලන පක්ෂ නෙමෙයි. රටට ආදරය කරන පොදුවේ. මොකද මේවා දේශපාලනයට බලපාන දේවල් නෙමෙයි. පුද්ගලයෝ පාට හොයලා දනුවම් දෙන දේවල් නෙමෙයි මේ දනුවම් දෙන්න ගියා. මේ දනුවම් දෙන්නේ අර අපිත් එක්ක මුළු මනුස්ස සංගතියත් එක්කම තියෙන තරහකට හැටියට දනුවම් දෙන්න. අපි විහිං කරගන්න දේවල්. පොදු චෝදනාව ඇමතුමනි ගහක අත්තක් කැපුවොත් කැලේක අත්තක් කැපුවොත් සාමාන්‍ය මිනිස්සෙක් අරන් ගිහලා උසාවියට දාලා රක්ෂිත බන්ධනාගාරගතක ලොකු දඩයක් ගහලා යනවා. ඇත්ත. හැබැයි කැලයක් කපන අයට එහෙම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සම්පූර්ණ ඇත්ත. කානුවක් කැපුවොත් එහෙම ඇවිල්ලා අල්ලගෙන ගිහිල්ලා කානුව තහනම් කරනවා තාප්පේ තහනම් කරනවා. තට්ටු කරන බිල්ඩින් ගහනවා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සම්පූර්ණ ඇත්ත. මම ඒක ගැන තර්කයක් කරන්නේ. ඒක නිවැරදි කරන්නට ඕනේ. ඒක තමයි ඇත්ත කතාව. මම අද ඔය ගැන කතා කරා. දැන් වනජීවී පනත සම්බන්ධව. ඒ සම්බන්ධව අපිට ප්‍රශ්න තියෙනවා. මොකද මේ හේන් ගොවිතැන කියන එක මේ රටේ සම්ප්‍රදායි වැඩපිළිවෙලක්. හැබැයි ඒකට යම්කිසි විදිහේ නීතියක් දානවා නම් ඒ නීතිය දානකොටම ඒට විකල්පයකුත් තියෙන්නට ඕනේ. තේරෙනවද? පෙරක් වෙලාවට තර්ක කරනවා හේන් ගොවිතැන් කියන ඒවා නරක දේවල් නෙමෙයි. අනිත් එක ඒක ටික කාලයකට තියෙන්නේ පෙරක් වෙලාවට. right? මේ ඔය ඉපනෙල්ල එහෙම ගැන කතාවක් තියෙන. ඒ අවශ්‍යතාවයන් තියෙන. ඒ වෙනකොට හේන් ගොවිතැන්න ඔය වගේ මේක ඒ නිසා මම හිතනවා සමස්තයක් හැටියට මේ කියවිය යුතුයි. තනියම වෙන් වෙන්නව නෙමෙයි. මේ සමස්තයක් හැටියට ගැන එකක් තමයි අපේ කෘෂිකාර්මික පසුබිමක් තියෙන රට. එතකොට මේ හේන් ගොවිතැන්න එවැනි දේවල් යම් සීමාවන් වලට යටත්ව කිය යුතුයි කියලා. දැන් පෙලක් මම මේ ඊයේ පෙරේදා කියවුව ආටිකල් එකක් ඒක හරි මේ අලි මිනිස් ගැටුම එක රජයක මම ඒ සම්බන්ධව 100%ක්ම තාම අවසාන නැහැ. නමුත් මම භාගයට කියවල මට අවසානයේ මට දැනෙච්ච විදිය හේන් ගොවිතැන් කරන්න උදව් කරනවා. මෙහෙ නෙමෙයි. ඒකල්ල හේන අතහැරලා දාන්න යන බියදම ගෙවනවා. අලි ඇවිල්ලා ටික කාලේ එතනින් එහාට යාගේ සීමාව යා හඳුනාගෙන හැසිරෙනවා. අර වින්-වින් සිටුේෂන් එකක් කියලා දෙපැත්තම මොකද ඒ වගේ මම කියන්නේ අලුත් ක්‍රම සහ විදි. ඉතින් එවැනි දේවල් මම හිතන්නේ ඉදිරියේදී සමාජයේ යතුවිතු ඇති කර අත්තක් කපනකොට දර කෑල්ලක් ගෙනිච්චාම එහෙම ප්‍රශ්නයක් එනවා. අනිත් පැත්තෙන් තර්ක කරනවා දර කෑල්ලෙන් පටන් අරන් ඊගාවට කැලේ කපන්න පටන් ගන්නවා. ඒක ඉතින් ඔය ඔක්කොම එකට අරගෙන හරි තීන්දුවක් ගන්න ඕනේ රටේ මූලික අවශ්‍යතාවයන් මොනවද? අනපනත් වලින් සම්කිසි විදිහේ පීඩනයකට ලක් වෙනවද? ඒ පීඩනයකට ලක් වෙනවා නම් ඒ පීඩනයට ලක්වීම කොයි ආකාරයකින්ද අපි වළක්වා ගන්නෙ? හැබැයි පීඩනයෙන් ලක් වෙන වළක්වීම තුල සමස්තයක් හැටියට වෙන හානිය කොපමණද? ඔය ඔක්කොම මම හිතන්නේ අපි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි කියන එකයි. එතකොට නීති වෙනස් වෙනවා නම් නීති වෙනස් කරලා මේහා සම්බන්ධ දණ්ඩනය වැඩි කිරීම නැත්නම් විමර්ශන සඳහා අවස්ථා වැඩි කිරීම නැත්නම් එහා සම්බන්ධ බලතල ලබා දීම වගේ කාරණා කරා යන්නත් ඔබතුමාලට අභියෝගයක් තියෙනවා එහෙමනම්. මම හිතනවා ඉදිරියේදී යම් යම් අංශවලට දැන් උදාහරණයක් ගත්තොත් මත්ද්‍රව්‍ය සම්බන්ධව මම හිතන්නේ ගේන්න පුළුවන් ඉහළම නීති ගේන්න ඕනේ රටක. කාට හරි තර්ක කරන්න පුළුවන් නීති ක්ෂේත්‍රයේ ඉන්න තර්ක කරන්න පුළුවන් ඒ අයටත් මිනිස්සු අයිතියක් තියෙනවා. අයිතිය තියෙනවා. හැබැයි අයිතිය ඒ රාමුව තුලට ගන්න ඕනේ. ඒ අයිතිය කෙනෙක්ගේ අයිතිය රකින්න තව දාස් ගාණක් බිල්ලට දෙනවා නම් එහෙමනම් අපි ඒකට කියනවා මේ කැන්සරස් තත්වයක් නේ. ඒ කැන්සර් එක ඉවත් කරගන්න ඕනේ. කැන්සර් එක ඉවත් කරගත්තේ නැත්නම් මුළු ශරීරයම
කැන්සර් එක දුවනවා. ඉතින් එහෙවැනි තත්ත්වයක්. ඒ නිසා ඒට හා සමාන්තරව නීති පද්ධතියන් වල වෙනස් වීම ඇති විය යුතුයි කියන මතේ මම ඉන්නවා. හොඳට සහ නරකට. දැන් පෙලක් වෙලාට වනජීවියකේ යම් මේවා තියෙනවා. දැන් සංවර්ධනයට බාධාවන් වෙන තැන් තියෙනවා නම් ඒවා නිවැරදි විය යුතුයි. තව එකක් තියෙනවා. දැන් පරිසරය ගැන කතා කරනවා. තුත්තිරියක් ගැලවුවොත් පරිසරයට හානි වෙනවා. පරිසරය හානි අවම කරමින් ජාතික වැඩපිළිවෙළ වල සහ සංවර්ධනය කෙරෙන ආකාරයට තමයි ගෙනෙන්නට ඕනේ රටක් දියුණු වෙනකොට. රටක පරිසරයම ගත්තත් ඉතින් එහෙමනම් මුළු රටම වනාන්තරයක් වුණොත් ෂෝක් පරිසරය. හරි හොඳයි. හොඳට. හැබැයි ඒහිම් බැහැර වෙලා යන්න පුළුවන් තත්ත්වයන් සම්බන්ධව තමයි නීති ගෙන එන්නට ඕනේ. ඒ නීති ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ නීති ප්‍රායෝගික වෙන්න ඕනේ. ඒක අප දෙගොල්ලම පාර්ශයන් දෙකක් ඉන්නවා නම් මේ සම්බන්ධය දෙගොල්ලම ජයග්‍රහණය කරන දේවල් වෙන්නත් ඕනේ. පහුගිය අවුරුදු 5 ඇතුලේ මත්ද්‍රව්‍ය වැඩපිළිවෙල හා සම්බන්ධ අපි දැක්කා මකෙන්ද 2015-19 කාලේ. විශාල කුඩුතක අහු වුණා, මාධ්‍යවල වාර්තා පළ වුණා. හිටපු ජනාධිපතිතුමා මේවා පරීක්ෂා කළා. හැබැයි අද අපි දකිනවා කුඩු වෙළඳාමට, කුඩු ගේන්න, කුඩු බෙදා හරින්නත් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු පොලිස් නිලධාරීන් සම්බන්ධලා තියෙන තත්ත්වයක් අද ඔබතුමාලාගේ මේ අලුත් තත්ත්වයට දෙමතු මේක වක් කල් ඉඳන් තියෙන්නට ඇති. දැන් තමයි අහුවෙන්නේ කියන්නේ ගැන උනන්දුවක් දක්වලා හොයන නිසා. ඒක තමයි ඇත්ත වෙන්න පුළුවන්. දැන් ඔබතුමා කියවනේ මේක මේ දේශපාලඥයෝ විතරක් නෙමෙයි නිලධාරීන් එහෙම නැත්නම් යම් පුද්ගලයන් කියලා. ඒ පුද්ගලයෝ සියලු දෙනාම සම්බන්ධයි කියන එක දැන් අස්මනා අපිට පේන්න තියෙනවා. දැන් පෙලක් වෙලාවට මම දැක්කා අර මොනවද මේ අපි යවන්නේ මේ පොලිසිය අල්ලගත්තාම යවන්නේ කොහොමද? රස පරීක්ෂක. ඔව් ඒ දැන් ඒ තැන් වලත් එවැනි යම් සිදුවීම් සිදුවලා තියෙනවා. මොකද වක් වෙලාවට කුඩු අරින්නේ ඒ සම්බන්ධව ගේන්නයි කියලා වාර්තාවක් ඒ යන තැන් වලත් එවැනි දේවල් වෙනවා නම් මම ඒවා සියලු දේම නිවැරදි විය යුතුයි, සුද්ධ විය යුතුයි මම හිතන්නේ. ඒකට නීතිය ක්‍රියාත්මක යුතුයි. ඒ තැන් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ওই හුඟක් දේවල් අඩු වෙනවා. දැන් හුඟක් වෙලාවට කියන දෙයක් තමයි අපිට ඔයෙන් බේරෙන්න පුළුවන්. අපි දන්නවා ක්‍රමසාවිදි අයියෝ එතනින් මම බේර ගන්නම්කෝ කියලා අහලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැති වෙන තැනකට රට ගේන්න උත්සාහ කරමු. විශාල අභියෝගයක් එම නම් ඔබතුමා. අනිවාර්යයෙන්. මොකද යම්කිසි රටාවකට පුරුදු වෙලා ඉන්න අය වෙනස් කරන එක අපි කියනවා මේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන ලෝකේ තියෙන අමාරුම දේ the change කියන එක. right? ඒකේ ප්‍රතිඵල ලැබෙනකොට ඒක හොඳයි කියන්නේ. හැබැයි ඒ මොහොතේ එක කරන එක වෙනස කියන එක බොහොම ඒක විශාල අභියෝගයක් නේ. වෙනස කියන වචනේම අභියෝගයක්. හැබැයි ඒ අභියෝගයේ ජය ගත්තාම විරුද්ධවාදයෙන් විශාල පිරිසක් ඉන්නවා අවි මෝරගෙන. අවුරුදු 3-4ක් යනකොට ඒ අවි මෝරගත් අයටත් විරුද්ධව කණ්ඩායමක් ගොඩනගෙනවා. අන්න දැන් නම් හරි වැඩේ හරි නේද කියලා. ඒ නිසා වෙලක් වෙලාවට රජයක් පත් වෙච්ච ගමන්ම අපි කියනවා ටිකක් අප්‍රසාදයට ලක් වෙයි తాවකාලිකව කියන දේවල් ඉක්මනට කරන්න ඕනේ. ඔය දීර්ඝ කාලීනව යනකොට ඒකේද අවුරුදු දෙකකට පස්සේ කියන්න පුළුවන්. එදා කරපු දේ අපි ටිකක් පොඩ්ඩක් එදා කෑ ගැහුවා තමයි. නමුත් දැන් පේනවා මේ වැඩේ හරි කියලා. ඒ වගේ තමයි ඉතින් මේක පොඩි තුලනතාවයක් තුල ඒ වැඩ පිළිවෙල ගෙනියන්න ඕනේ. රාජ්‍ය පාලනයේ වැනි දේවල් කරන්නට සිද්ධ වෙනවා. කොවිඩ් වසංගතය හා සම්බන්ධව දැන් ඉන්දියාවේ තත්ත්වය එන්න බරපතල වෙද්දී අපි බොහොම නිදහසේ බොහොම ඍජු සහ සාමාන්‍ය ජීවන තත්ත්වයට හුරු වෙමින් යන තත්ත්වයක් තුළ අපි දකින පාසල් විවෘත වෙලා සියලු දේවල් සිද්ධ වෙලා මේ හා සම්බන්ධ රජය ගෙන ගියපු වැඩපිළිවෙල හා සම්බන්ධව රජය විසින් රටක් විදිහට මේ ආරක්ෂා කරන මේ සියලු දෙනා එකතු වෙලා කරපු වැඩපිළිවෙල හා සම්බන්ධව ආපහු හැරලා බැලුවොත් එමතුමා අපි ඉදිරියේදී මේ අභියෝගය ජයග්‍රහණය කරලා නැවත වාරයක් දෙවෙනි තුන්වෙනි හතරවෙනි රැලි වලට අපි සූදානම්ද කියන කාරණාවත් එක්ක මම මේ විමසන්නේ. මම බොහොම කනගාටුවෙන් කියනවනේ මේ රැලි ගැන කතා කරනකොට මට මතක් වෙනවා මේ කුහකකම මේ රටේ තිබ්බ. දෙවෙනි රැල්ල එනෝ කිය කෑ ගැහුවා කට්ටිය. සමහර දෙවෙනි රැල්ල වෙනුවෙන් අපිට ඡන්ද දෙන්න කියලා. ඔව් දැන් මේ විදිහට මම හිතන්නේ අඩු ගානේ අපේ ඇඟේ තියෙන්නට ඕනේ අපි බර්ණ දේශපාලන මතයේ කොළද රතුද නිල්ද ප්‍රශ්නයක් නැහැ. යම් කිසි දෙයක් පැහැදිලිවම තාමත්ම දක්ෂ ලෙස යම් කිසි විදිහේ පාලනයකට නතු කරලා තියෙනවා නම් අඩුම ගානේ මේ හොඳයි කියන්නවත් මේ දිව මනස හැදෙන්නට ඕනේ. එහෙම නැතුව රටක් ඉදිරියට යන්න බෑ. මම පෞද්ගලිකවම කියනවා. පෙළත් තැන්වලදී අපි දකින දේවල් වල මම පෞද්ගලිකව කියන මේ වැඩේ ඉතින් හොඳයි. අපි දේශපාලන වශයෙන් අපේ මතවාදයට අපේ යම් වෙනස්කම් තියෙයි. හැබැයි හොඳ දෙයට හොඳයි කියන්න පුළුවන් තරමටම තමයි රටක් ඉස්සරහට යන්නේ. වැරදි දේ වැඩි වෙන තැන තමයි ජනතාව තීන්දුව කරන්නේ එළිය තියන්න ඕනේ කියලා. එතකොට හොඳ දේ වැඩිපුර කරනවා නම්
වැරදිදේ හැබැයි ඒක ඇතුළේ වැරදිදේ නොයනොයි කියන සාතිකයකුත් නෑ. යම් යම් මට්ටමක හැමදේම සාපේක්ෂිතයිනේ. හැබැයි එතෙන්දී වටිනාකමක් ලැබෙන්නේ අපිට කියන්න පුළුවන් යන්න ඕනේ දැන් කොවිඩ් අසංගතය ආපු වෙලාවේ මොනතරම් මම දැක්ක හරි කුහක ආකාරයට ලෝකයේම මට මගේ අද වෛද්‍යවරයෙක් ඕස්ට්‍රේලියාවේ යාළුවෙක් කතා කරලා කිව්වා මේ ලංකාවේ මේ තත්ත්වය ප්‍රචාරය වීම අන්තිම දුර්වලයි කියලා. කියන්නේ මොකද මේකට අපේම කණ්ඩායම ඉන්නෝනේ මේක මීට වැඩිය හොඳට කරන්න තිබ්බා මේක මෙහෙම නොවේ එදා එයාපෝට් එක වැහුවා නම් අර චීන නැවට එන්න. අයි මේ ඔක්කොම කරලත් මේ විදිහට ගත්තා නම් එදා වැරදි කියන්නේ ඔක කරපු දේවල්. හැබැයි මොන හේතුවක් නිසා අද සමස්තයක් හැටියට ගත්තාම ඇති වෙලා තියෙන පාන. දැන් වියට්නාමේ මෙහෙමයි. මෙතන අරහේ දිහා මෙහෙ බලන්න කිව්වනේ. කේරළේ දිහාත් බලන්න කිව්වා. කේරළේ දිහා අර ඒ ওই කුහකත්වයම තමයි ඔය කුහකත්වයම තමයි දැන් 6 ඉඳන් 3ට 2ට එකට බහගෙන යන්නේ. මොකද ජනතාවට තේරිලා තියෙනවා මං හිතන්නේ. සමස්ත ජනතාවට තේරිලා තියෙනවා මුන්ගේ කුහකත්වය වගේ කියන කුහක කතා. ඒ නිසා මම හිතනවා මේ කොවිඩ් වසංගතයත් එක්ක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරක්ෂකාංශ PHIල මොන කම්පවීමක් කරාද? අපේ හිතන්න බලන්න අය මේ රෙදි කෑලියෝනේ ඒ කාලේ මාස්ක් එකක්වත් හරියට තිබ්බේ නෑනේ. පටන් ගන්නකොට දැක්කනේ. මූණේ බැඳගෙන රෙදි කෑල්ලක් ගේ ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා ලේබල් ගහගෙන ඒත් එක්ක පෙලක් ඇයට සුහදව කතා කරලා පැයක් කරලා ටිකක් සැරේට කතා කරලා ඔය මේක තේරුම් ගන්න නැති මිනිස්සුන්ට මොන තරම් කැපවීමක් කරාද මේ මිනිස්සු. අර එංගලන්තේ එහෙම දිනුණු රටවල් වල කියන්නේ ක්වොරන්ටයින් කරන්න කියලා ගෙදරට ඇතුලේ දොර වහගෙන ඉන්නයි කියනවා. ඕකනේ කියන්නේ. අපි මොන තරම් දේවල් කරාද මේ. ඉතින් ඒ කරලා සම්කිසි මට්ටමකට මේක ගෙනල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා ලෝකේ ආදර්ශයක් හැටියට ගන්න රටක් ලංකාව. දැන් ඔස්ට්‍රේලියාවේ මේ වෙනකොට රැයට කවුරු දෙපා වෙනකොට හරින්නේ. එයාපෝට් ෂට් ඩවුන් කරලා මිනිස්සු ක්වොරන්ටයින් කරන්න ගෙවල් ඇතුළේ වෙලා ඉන්න කියනවා. එහෙම සෙන්ටර්ස් කියාගෙන එහෙම නෑ. මේකට පුරුදු වෙගෙන යන්න කියනවා. ඒ කියන්නේ මේක අතරලා දාලා තියෙන රටවල් තියෙනවා. අපි ඉතින් මං කියන්නේ මීට වැඩි කියන්න බෑ මේ ගැන. හරි කනගාටුයි පෙලක් කළාට මේ ගැන සම්පූර්ණ මේ මහා දැවැන්ත විවේචනයන් කරනකොට. හැබැයි දැන් නම් ඒ විවේචනය අඩුයි. මොකද අර මුලදී කිව්වේ අර චීන එක කාර්යකරේ මොකද්ද ප්ලේන් එකට එන්න දුන්නා. අය අතෙන් එන්න දුවා. මේක පළවෙනියෙන් පටන් ගන්න තිබ්බේ මේමයි පෙකනිල් දෙන්න තිබ්බා. ඒර තමයි සෙන් දෙන්න තිබ්බා. වගේ නෝ ඒකත් කතානේ කිව්වේ. ඊට අමතර විවිධ රටවල් උදාහරණත් ගත්තනේ එතුමා. ඔව් හැම වෙලේම එහෙමයි. මොකද අපේ මෙරලා තිබ්බේ 9යි නම් 6ක් මෙරලා තිබ්බ එක තමයි මහා අගයට ලක් කරේ. එහෙම සංසන්ධන ගෙනිච්චනේ. එමතුම දැන් ඉන්දියාවේ තත්ත්වය එන්න බරපතල වෙනවා. ඉන්දියාවේ තත්ත්වය එන්න දරුණු වෙනවා. රටක් විදිහට අපි සූදානම්ද බෝට්ටුවෙන් නැත්තම් විවිධාකාර නීති විරෝධී ක්‍රම හරහා අපි දැක්කා කහ එනවා ඉන්දියාවෙන්, කේරළ ගංජා එනවා ඉන්දියාවෙන්. කොවිඩ් හා සම්බන්ධ තර්ජනයකුත් මේ ඔස්සේ මතුවෙන්න පුළුවන්. පැහැදිලිවම තියෙනවා. ඒ නිසා තමයි අපේ කෝස්ටල් බෙල්ට් එක මම හිතන්නේ තවත් තර කරලා තියෙන්නේ. ඒක තර විය යුතුයි. මොකද ඒ තරවීම වෙන්නේ ස්මග්ලින් වලට පමණක් නෙමෙයි හොරබඩු ගේන එකට පමණක් නෙමෙයි හොරබඩු ගේන අතරතුරේ මේ පාලනය කරලා තියෙන වසංගතයේ යම් විශේෂ විදිහේ උග්‍ර තත්වයකට පත්වීමේ අවදානමකුත් තියෙනවා. ඒ නිසා මම හිතනවා කෝස්ටල් බෙල්ට් එකම එහෙම මීට වඩා ටිකක් තවත් මීට වඩා ප්‍රබලව ඒ සම්බන්ධව කටයුතු කළ යුතුයි කියලා. ඔබතුමා දැන් අපේ ස්වාධීන රූපවාහිනියේ අද ඔබතුමා සහ බම අතරප අපි දුර වෙන් කරගෙන මේ සංවාදය ගෙනියන්නේ. හැබැයි අපි ප්‍රවාහන මාධ්‍ය ඇතුලේ පොදු ප්‍රවාහන සේවාවන්වලදී මහජනතාව ගැවසෙන තැන්වලදී දැන් මාස්ක් එක සමහරුන්ගේ බෙල්ලෙත් නැහැ. බොහෝ තැන්වල අපි දකිනවා. සෞඛ්‍ය අංශය මෙහා සම්බන්ධ දැනුවත් කිරීම කරන ප්‍රමාණවත් මදි වැත්තා. නීතිය හරියට ආයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මාස්ක් හා සම්බන්ධ නීතිය මේ මුඛාවරණ හා සම්බන්ධ නීතිය දැන් ටිකක් අපි අතහැරලා වගේ හැඟීමකුත් තියෙනවා. මට හිතෙනවා එහෙම. ඔබතුමා හරි. ඒක මම හිතන්නේ නිවැරදි කරා මම හිතන්නේ මෑතකදී මේ අපේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබ්බ පොත් ප්‍රදර්ශනයේදී දහස් ගාණක් සෙනග ඇවිල්ලා ඉතින් ඒ වෙලාවේ මම හිතන්නේ වෛද්‍ය අංශ සහ අනිකුත් අංශ කීපයක් ඒ සම්බන්ධව අවධානයට යොමු කරා. ලංකාවේ අපේ මම හිතනවා අර සම්ප්‍රදායනුකූලව නිරන්තරයෙන් සීපත් කැඳවීමක් කිරීම විය යුතුයි. ඒ සම්බන්ධව මම හිතන්නේ වෙනම වැඩසටහන් කීපයකුත් යන්නට කාලය ඇවිල්ලා තියෙනවා කියලා. මොකද හේතුව අර ඔබතුමා කියන අවදානම පහ වෙලා නැහැ. පෙළත් තැන්වල දැන් ඉන්දියාවේ අනිත් රටවල් ඕවර්ටේක් කරගෙන යන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඉතින් කිලෝමීටර් 22යි 25යි උදුර ප්‍රමාණයක් තියෙන. එතකොට අපේ යම් කණ්ඩායම් වෙනවා, බෙහෙත් භාණ්ඩ එනවා. ඉතින් නොයෙකුත් ගනුදෙනු සිද්ධ වෙනවා. ඒවා යම් කිසි මට්ටමක පාලනයක් තියෙනවා. හැබැයි වසංගතයේ ස්වභාවය තරම් සුන්දර නැහැ. අපි දකින වටාපිටාවත් ඒ නිසා මම හිතනවා අපි ඔබතුමා කියන එක 100%ක් මම එකඟයි.
අපි මීට වඩා මේ සම්බන්ධව අපේ අවධානය යොමු කර යුතු වගේම අපිට අර තිබ්බ තෙරපීම පොඩ්ඩක් ලිහිල් වුණාම ඒක පාලනයෙන් තොර ලිහිල් වීමක් සිද්ධ වෙලා තියෙනවා. එතන අඩුවක් තියෙනවා කියන මම පිළිගන්නවා. ඒක මම හිතන්නේ අපි මාධ්‍ය හරහා විශේෂයෙන්ම ඊයේ පෙරේදත් අපි මේක සාකච්ඡා කරා මාධ්‍ය එක සෙග්මන්ට් එකක් වෙන් කරගම්මුයි කියලා මේක නිරන්තරයෙන් සිහිපත් කරන්න. මම හිතන්නේ ඒක වැදගත්. හොඳයි. අපි තවත් කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. තීරණය සමගින් ජනමාධ්‍ය අමාත්‍යතුමන් කෙලි රමකල මැතිතුමන් සම්බන්ධව සිටින්නේ. ඔබයාලිත් තීරණය සමග ජනමාධ්‍ය අමාත්‍යතුමන් කෙහෙලිය රඹුක් කැලමැතිතුමන් අද තීරණය සමගින් සම්බන්ධව සිටිනවා. එමතුමනි දැන් කොවිඩ් හා සම්බන්ධ ඍජු දායකත්වය ගැන අපි පැහැදිලි ඔබතුමා අපිට පැහැදිලි කරා සරණක් විදියට මේ රජයේ සහ ආණ්ඩුවේ මෙහෙයම ගැන ඔබතුමාගේ පැහැදිලි කිරීම ඇත්ත. හැබැයි ඉන්නේ හරියට ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඔබතුමා. අපි දකිනවා සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධව. එහෙම නැතිනම් ඒ ඔස්සේ රටට ආපු ආදායම හා සම්බන්ධව. විදේශගත ශ්‍රමිකයන් නැවත ලංකාවට ගෙනීම හා සම්බන්ධව ප්‍රශ්න මතු කරනවා. ප්‍රශ්න මතුවෙමින් තියෙන බවට වාර්තා පළ වෙනවා. රට ඇතුලේ ආර්ථිකය නැවත යථාවත් කිරීමට කොපමණ කාලයක් ගත වේද? රජයක් විදියට මේ අභියෝගයට ඔබතුමාලා කොහොමද මුහුණ දෙන්නේ? ප්‍රබල අභියෝගයක්. අපිට පමණක් නෙමෙයි අපි හුදකලා වෙලා නැහැ. ජපානයේ වගේ රටක 6%ක ආර්ථික ඍණ වර්ධනයක්. ඇමරිකාවේ 7%ක් ඉන්දියාවේ මම හිතන්නේ ගණන් කරගන්න බැරි තරමකට යයි. ඉතින් අපි ඒකෙන් බේරිලා ඉන්නේ නැහැ. කාරුවරේ අපි කිව්වොත් ඍණ 3කට ගියලා කියලා ඔලුව උස්සන කෑ ගහන මොලේ අමාරු කාර්යෝ ඉඳි. හැබැයි ඉතින් අපිට එහෙම නොවෙන්න නම් ලෝකේ තියෙන ධනවත්ම රට අපි වෙන්න ඕනේ. ඒ එහෙම නොවන හින්දා අපිට ඒ පීඩනයට ලක් වෙනවා. විශේෂයෙන්ම මේ රටේ ආදායම් මාර්ග දිහා බලපුවාම එක ප්‍රබල ආදායම් මාර්ගයක් තමයි විදේශ රැකියාව. විදේශ රැකියාව යම් කිසි විදිහේ පීඩනයකට ලක් වෙනවා. ඊගාවට සංචාරක ව්‍යාපාරය මිලියන 2ක සංචාරකයන් බිලියන 1.5ක් ඩොලර් බිලියන 1.5ක ආදායමක් නොයෙකුත් කතන්ද. හැබැයි මේ ඔක්කොමත් එක්ක මුළු ලෝකෙම දුවන්නේ නැහැ. එතකොට අපි මේ මොනිටෝරියම් ගැන කතා කරනවා ඉන්ටර්නෙට් ජාත්‍යන්තර දැන් සුනාමිය ආපු වෙලාවේ රටවල් දෙක තුනයි අපිට ආධාර ගන්න ප්ලේන් උඩ නතර කරගෙන හිටියා ලෑන්ඩ් කරන්න බැරුව. ඊට වඩා ප්‍රබල මහත් දවැන්ත විනාශයක්නේ වර්තමානයේ ලෝකෙම ගත්තාම. හැබැයි එහෙම වෙන්නේ නැහැනේ. එහෙම වෙන්න බැරි මොකද මුළු ලෝකෙම මේකට භාජනය වෙලා ලෝකයේ තියෙන ප්‍රබලම රටවල්. නිසා අපි මේකට අපි එකක් හුදකලා වෙලා නැහැ. ඒ වගේම අපි පීඩනයන් සහ අවපාතයන් තුලත් අපි හුදකලා වෙන්නේ නැහැ. අපි මේක තේරුම් ගන්න ඕනේ. හැබැයි අපිට දැන් උදාහරණයක් ගත්තොත් මේ පහුගිය මාස කිහිපය තුල අපේ අපනයන ආදායම වැඩි වෙලා තියෙනවා. මම පොඩ්ඩක් බැලුවා. සුගාත්ම කුෂිකර්ම ක්ෂේත්‍රයත් එක්ක තියෙන එකක්. කොයිඩ් වසංගතයේ තුල තියෙන අර රිදි රේඛාවක් ඒ. මොකද ලෝකේ අනිත් රටවල් වලින් දැන් උදාහරණයක් චීනෙන් බඩු ගන්න නැති අය. පළතුරු එළවලු එහෙම නැත්නම් වෙන කොහෙන් හරි එවැනි තැන් වලින් නැතිකොට පෙලක් කළාට අපේ ඇනුම් වැඩි වෙන්නට ඉඩ තියෙනවා. ඒවා අපි පොඩ්ඩක් හොයලා බලන්නට ඕනේ. ඒ නිසා තමයි අපේ කුෂිකර්ම ක්ෂේත්‍රය ඒ වගේම තමයි අපේ ආනයනයන් අනවශ්‍ය දේවල් ආනයනය කිරීම පාලනය කළ යුතුයි. කවුරු හරි ඒකට කෑ ගහන්න පුළුවන් මේ අර සීමාවල් මෙහෙ කහ ඔය කතන්දරේ ඉඟුරු කතන්දරේ මේ සියලු දේ මෙහෙ වවන්න පුළුවන් දේවල්. දැන් මාස 3ක විතර අපහසු කාලයක් අපිට තියෙයි. හැබැයි මාස 3 නැත්නම් සදහටම අපහසු කාලයක් ඇති වෙයි. ඒ නිසා මම හිතනවා අපි අපනයන ආදායම් වැඩි කර ගැනීමේ සහ කුෂිකර්මය පදනම් වෙච්ච වැඩපිළිවෙලක් ඉතා ප්‍රබලව ගෙනියන්නට ඕනේ කියන එක මගේ විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අපේ ගෙවතු වගාවන් සම්බන්ධව මම හිතනවා දැන් වෙනකොටත් ඒ සම්බන්ධව කතිකාවකට ඇවිල්ලා තියෙනවා. කතිකාවට එනවා වගේම ආර්ථික වටිනාකමකුත් ඒකේ තියෙනවා. ඒ කියන්නේ ඒ අමතර ආදායමක් වෙන මාර්ගයක් හැටියට හරව ගන්න පුළුවන් වෙන වැඩපිළිවෙලක් හදාගත්තොත් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒකට නිසි උපදේශ පරිදි ඒ ක්‍රියාත්මක වුණොත් අපිට ඔය කියන තරම් පීඩනයක් අනිවාර්යයෙන්ම තියෙයි. හැබැයි පීඩනය අවම තත්ත්වයට ගේන්න පුළුවන්. ඒ නිසා අපිට සංචාරක ව්‍යාපාරයෙන් වෙනේම මහ විශාල දේවල් අපිට හිතන්න පුළුවන් සමහරක් විට හෙල්ත් ටුවරිසම් සම්බන්ධව. උදාහරණයකට තද වින්ටර් එකක් එනවා. එතකොට එහි ඉන්න වයස්ගත පවුල් ධනවත් සමහරක් විට මේ සංගතයත් එක්ක ලොකු පීඩනයකට ලක් වෙන්න පුළුවන්.
ඒ අයට පුළුවන් නම් අපිට අපි අප්මාකට එහෙම නැත්නම් වෙළඳ වටිනාකමක් තියෙන සංචාරක ව්‍යාපාරයකට යම්කිසි විදිහේ ආරම්භයක් ලබලා දීලා හොඳ ප්‍රචාරණයක් ලබලා දීලා සංවිධානාත්මක ලෙස ඒ දේ කරන්න පුළුවන් නම් ලක්ෂ 20ක් ආව නම් ලක්ෂයක් ආවොත් සමහරක් විට ඒ ලක්ෂ 20 එනකොට ඩොලර් 80ක් ඇවරේජ් වෙනවා නම් ඩොලර් 300ක් ඇවරේජ් වෙන කට්ටිය ගත්තොත් ඒ හා සමානව ආදායම් ලබන වැඩපිළිවෙලකට යන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම. ඒ නිසා ඒක රීස්ට්‍රක්චර් කරගන්න වෙනවා අපිට මේ සංචාරක වැඩපිළිවෙල වෙනමම වර්තමාන තත්වයට උචිත වෙන විදිහට. දැන් උදාහරණයක් ගත්තොත් 83 කලාවලන් පස්සේ සංචාරක ව්‍යාපාරය වැටුණාම මම දන්නවා කීප දෙනෙක් ආයුර්වේදික් හෝටල් හරලා ඒ හෝටල් ඉතාමත්ම සාර්ථක විදිහට ගෙනිච්චා. මගේ බැච්මේට් කෙනෙක් මත් එක්ක මිනිහා එකක් අර මිනිහා තිබ්බ හෝටල් ව්‍යාපාරේ හිටිය මිනිහා කඩා වැටුණා මේකත් එක්ක මිනිහ අතෑරියේ නෑ. ඊට පස්සේ ආයුර්වේද වැඩපිළිවෙලක් ආරම්භ කරපුවම කාමරයක් ගන්න බැරි තත්ත්වයකට හෝටලේ දිනුනා. ඒ නිසා ක්‍රම සහ විදි පාවිච්චි කරන්නට ඕනේ. ඒකත් එක්කම කොවිඩ් වසංගතයේ පාලනයේ අපි කරපු පාලනයේ වටිනාකමක් ලැබෙන්නේ එයින් ප්‍රතිලාභයක් ලැබුණොත්. අපි නිකන් කියලා හරි අපි මෙහෙම කොවිඩ් වසංගතය පාලනය කරා ඉතා දක්ෂ ලෙස හොඳයි අපි මෙහෙමයි කියනවා වගේම එයින් ලැබෙන ප්‍රතිලාභය කුමක්ද කියලාත් අපි අවධානය යොමු කරොත් එයින් ලබා ගන්නට හැකි ප්‍රතිලාභ කුමක්ද කියලා අපි යම්කිසි සැලැස්මක් ඇති කරගත්තොත් සංචාරක ව්‍යාපාරය මම කියන්නේ හෙල්ත් ටුවරිසම් කියන එක ඉදිරියට එන්න පුළුවන්. ඒ නිසා ලක්ෂ 20ක් වෙනකොට ලක්ෂ 2කින් 3කින් ඒ ව්‍යාපාරය ඊට වඩා ප්‍රබල විදිහට ගෙනියන්න ක්‍රම සහ විදි තියෙනවා රටේ. මම හිතනවා අපේ සියලු ශක්තියන් යොදලා අපි පාලකයන් හැටියට සාකච්ඡා කරලා ඒවා ඉදිරියට ගේන්න ඕනේ. පීඩනයන් අමාරුකම් සම්බන්ධව මම හිතනවා අපි යම් කිසි විදිහේ කැපවීම කරන්න සිද්ධ වෙයි අපිට ඉස්සරහට. හැබැයි ඒ කැපවීම එක්කම ඒ හරි පරිපාලනයක් එක්ක කටයුතු කරොත් යම් තුලනතාවයකට එන්න බැරි නැත්තේ නෑ. ආනයන සීමා කිරීම එක පැත්තකින් ගරමත්තුමනි දැන් ඔබතුමා කියන කාරණාව හරි ගෙවුම් ශේෂය හා සම්බන්ධ ඩොලර් සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි අනිත් පැත්තට මතක තියාගන්න දැන් 82කට අපි තියාගෙන ඉන්න ඕනේ කාලේ. 82කට තියාගෙන ඉන්න 182 නේ. ඔව්. හරි. අපි ඒක තැන ඒ මට්ටමේ තියාගන්න උත්සාහය දෙන්නට ඕනේ. ඉතින් එතකොට ඒකට යම් කපන්න කොටන්න සිද්ධ වෙනවා අඩු වැඩි කර ඒ වැඩි සත්‍යයන් තියාගන්න වෙනවා ඉතින්. හැබැයි ආනයනය හා සමග බැඳුණු රැකියා කරපු විශාල පිරිසක් මේ විද්දී ගැටලුවක ඉන්නවා. සෑම අංශයකම ඉන්නවනේ එහෙමනම්. ලීසින් ගෙවා ගන්න බෑ සංචාරක ව්‍යාපාරේ බස් 500ක් විතර නතර කරලා තියෙනවානේ. ඒක ඒ පිරිවැට මේ මොනවද කල්බදු එහෙම ගෙවා ගන්න. ඉතින් ඒ ඔක්කොම සමස්තයක් හැටියට ගන්නට ඕනේ. කණ්ඩායමකට පීඩනයක් ඇති මේ තව කණ්ඩායමකට ක්‍රියාත්මක වෙනකොට හැබැයි සමස්තයක් හැටියට මේ ගනුදෙනුව බේර ගන්න ඕනේ. ඔය කියන සෑම කණ්ඩායම් වලටම ඒත් පෙර තිබ්බ පරිදිම සියලු දේම දෙන්න පුළුවන් වුණොත් ආර්ථිකයට මොකද වෙන්නේ? අපි කියමුකෝ දැන් වාහන ගේන අය. ඒක ප්‍රශ්නයක් ඇත්තටම. වාහන ගේන අය මේ ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ජීවත් වුණා. හොඳයි. ඒ නිසා ඒක ගේන්න දුන්නාම මොකද්ද වෙන්නේ අපේ? ඩොලරයක් කොහෙරයි. අපේ ගෙවුම් ශේෂයේ තත්ත්වයන් කොයි ආකාරයෙන්ද? කොහේ හරි කපලා කොටලා මේක හදා ගන්න ඕනේ. මේක මේ විශේෂිත වූ කාල පරිච්ඡේදයක්. මේක නිකන් සාමාන්‍ය තත්ත්වයේ එහෙම නැත්නම් ආණ්ඩුවක් මේ සුඛ විහරණය පිණිස සියලු දේ කපලා කොටලා කණ්ඩායමකට පමණක් මේ ප්‍රතිලාභ ලබා ගන්න කරන වැඩක් නෙමෙයිනේ. ජනතාව පෙළගැසෙන්නට ඕනේ මේ තියෙන තත්ත්වයන් තුල යම් ඔබතුමා කියන එක හරියි. ක්ෂේත්‍රවල කණ්ඩායම් වලට ආදායම් වලට ප්‍රශ්න. දැන් බලන්න ඇඟලුම් කර්මාන්තයට ප්‍රශ්නයක් තිබ්බා. දැන් ඇඟලුම් කර්මාන්තේ යම් කිසි වත් මොකද අදින්න ඕනේ මිනිස්සු. right? අර එක ගමනටම තිබ්බ පීඩනයක් තිබ්බා. දැන් මන්ට ඊයේ පෙරේදා හම්බුණා මේ ඇඟලුම් ක්ෂේත්‍රේ ඉන්න ගන්න මුල් සාවරයට ඇවිල්ලා නැහැ. හැබැයි තිබ්බ තත්ත්වයෙන් අපි කියන අපොන්ට් ඉහළට යන ප්‍රවණතාවයක් අපි දකිනවා. ඉතින් මේ පෞද්ගලික න්‍යාය පත්‍ර නැත්නම් මම මේ දේ කරන්නේ මට මේ වාසිය ලබා ගන්න එහෙම නැත්නම් මගේ ආයතනයේ මේ වාසිය ලබා ගන්නයි කියලා වැඩ කරන්නේ නැති තාක්කල් අපි කරන සෑම දෙයකම ප්‍රතිලාභ තුලනතාවයක් තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුල යම් කණ්ඩායමක් පීඩනයට ලක්වීම වළක්වන්නම බෑ. එහෙම වළක්වනවා කියන එක බොරුවක්. ඔක්කොම එකට ගන්න බෑ. යම් පීඩනයකට ලක් වේ තව හැබැයි සමස්තයක් හැටියට ගත්තාම අපිට මේ සම්බන්ධව ක්‍රියාත්මක කරන්න වෙන්නේ එන්නේ
තත්ත්වය දිහා බලලා. පීඩනය දක්වන කණ්ඩායම් වලට රජය මැදිහත් යම් කිසි විදිහේ මැදිහම් වීමක් ඕනේ. ඒ නිසා තමයි මම දන්නේ 104 පෙලක් අය කියන එක සාර්ථක නැහැ, පෙලක් අය කියන වැඩ කරන්නේ නැහැ. ඒ වැඩ කරන්නේ නැති එක නිවැරදි කිරීම වෙන කතාවක්. ප්‍රතිපත්තියක් හැටියට අරගෙන තියෙන ප්‍රතිපත්තිමය තීන්දුව හරිනේ. ඒ ප්‍රතිපත්තිමය තීන්දුව යථාර්ථයක් බවට පත් කිරීම අපේ වගකීමක් වෙනවා. මම හිතන්නේ නිලධාරීන් මේ සියලු දෙනාම හිතන්නේ එතෙන්ද යා යුතුයි. හැබැයි දැන් උදාහරණයක් ගත්තොත් මේ වෙනකොට බැංකු පොලිවල යම් වෙනස්කම් වෙනවා. ව්‍යාපාරිකයන්ට අර තිබ්බ පීඩනය එදා තිබ්බ පීඩන 16 18 22 එවැනි තත්ත්වයන් වලට යන්න බෑ. ක්‍රෙඩිට් කාඩ් තිබ්බේවා 30 තිබ්බේ. අද 18ට ගෙන. හැබැයි මේවා ක්‍රියාත්මක වෙනවද කියලා පසුවිපරමක් ඉතින් අවශ්‍යයි. මොකද මේක පළක් වෙලාවට එළියට එනකොට ලිඛිතව තියෙන දේ ප්‍රායෝගික වෙන දේ අතර පරතරයක් දෙනවා. එන්නේ ඒව ගැන මම හිතන්නේ වඩා පසුවිපරම් විය යුතුයි කියන එකයි. මතුනේ ආණ්ඩුවක් විදිහට රජයේ නිලධාරීන් ඇමතිතුමන්ලා එහා සම්බන්ධ බැඳුණු යාන්ත්‍රණයත් මේ කැපකිරීම කරන්න සූදානම්ද කැපකිරීම කරනවද? අනිවාර්යයෙන්ම නේ. දැන් හුඟක් ඒවා දේවල් අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ යාන වාහන ගේන එක සම්පූර්ණයෙන්ම තියෙන ඒවායින් අපි මේ වෙනකොට දැන් යමක් අපිට ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි පුළුවන් තරම් තුලනය කරගෙන බලනවා මේ තියෙන දේවල් වලින් පාවිච්චි කරනවා. මම දැක්කා ආටිකල් 4100ක් තියෙනවා ගරාජ් වල කියලා. ඉතින් මම හිතන්නේ මේවා හදලා ගන්න ඕනේ. අපිට මේ සම්පූර්ණ අංග සම්පූර්ණ සුපෝගෝගේ සියලු දේ අපිට මම හිතන්නේ කරගන්න පුළුවන් වෙන එකක් නෑ කාලයක් යනකම්. ඉතින් අපි පොදුවේ කැපවීම වලට අපි යටත් විය යුතුයි. මතුන් දැන් රජය විශේෂයෙන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යටතේ උපාධාරීන්ගේ රැකියාව ලබා දීම හා සම්බන්ධව රැකියා වැඩපිළිවෙළ හා සම්බන්ධ උසස් පෙළ දක්වා මේ කාරණා ගණනාවක් ගැන අදහස් දක්වුණා. දැන් මේ කාරණා පටන් අරන් තිබෙනවා. දැන් මේ ආර්ථික අභියෝගයක් තියෙද්දි කොහොමද මේ කාරණාට ඔබතුමාලා යන්නේ? නෑ මම හිතන්නේ මේ දෙකම ගැන මම කිය තුලනතාවයක් තියෙන්න ඕනේ. දැන් මේක කරන්න බෑ. උපාධාරීන් 50000ක් මහා පාරේ ඉන්නවා නම් දැන් 60000ක් විතර ඉන්නවා මම දන්නවා විශේෂයෙන්ම දැන් අර EPF numbers එක ඌන මේ රාජ්‍යකාරී කරපු අයටත් ඒක නිදහස ලබා දිය යුතුයි කියලා මතවාදී අපි කැබිනට් එකේ ගත්ත තීන්දුව. තව 12000කට මම හිතන්නේ අවස්ථාව ලැබෙනවා. 12000ක් කියන එක 62000ක් කියන එක බලන්න 62000ක් අපි පාරේ තියන්නද? මේ රටේ 108යි විශ්වවිද්‍යාල වලට යන්නේ. 26000ක් 27000ක් තමයි අවුරුදු. ඒකට ඒ අය තමයි මේ රටේ හොඳම අපි කියන අධ්‍යාපන ක්ෂේත්‍රය. මම හිතන්නේ අනිත් අය දක්ෂ කියන වචනේ මම කවදාත් පාවිච්චි කරන්නේ. අය වෙන දේවල් වලට දක්ෂ වෙන්න පුළුවන්. මේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඒ අය ඉන්නවා. ඒකට ඒ අයට අපි ප්‍රතිඥාවක් දුන්නා උන් සම්බන්ධව අපි ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා. ඉතින් අපි කොවිඩ් වසංගතය කියලා ඒක අයින් කරන්න සූදානම් වුණේ නෑ. ලක්ෂක ශ්‍රම බලකාය. අපි මේනෝට ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ඒ නිසා ඒවා සමාජයේ අපි යම් විදිහේ හැසිරීමකින් මම ඒකයි කියන්නේ. දැන් අර ඔබතුමා දෙතරම උත්තරයක් තියෙනවා. අපි කියන අපනායනයන් කියනකොට කීප දෙනෙකුට පාඩුවක් වෙනවා. ඒ ව්‍යාපාරයන් අතුලේ ඉන්න සේවකයන් කීප දෙනෙකුට යම් කිසි මේ තුලනතාවය තමයි තාමත්ම අපහසු අභියෝගය. මේක අපි කියන කළමනාකරණය ගත යුතුයි. සමහරක් විට මේ කළමනාකරණය තුළ අපි 175ක් සාර්ථකත්වයක් ලැබුවොත් විශාල සාර්ථකත්වයක්. ඒ සියල්ල බලපාන්නේ අපි කොයි තරම් දුරට මේ වසංග මේ තත්ත්වයන් පාලනය කරගන්නවද කියන එකයි. ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල නැත්නම් සංවර්ධන අභියෝගය දැන් මධ්‍යමදිවේගී මාර්ගය මග නැවතලා තියෙනවා. ග්‍රාමීය මාර්ග ව්‍යාපෘතිය වගේම ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය මේ දේවල් කොවිඩ් එකත් එක්ක මේ පශ්චාත් කොවිඩ් අභියෝගයනුත් එක්ක ටිකක් පස්සට යාවි වගේ නෑ. පැහැදිලිව අපි පැහැදිලිව රාජ්‍ය ප්‍රතිපත්තිමය වැඩසටහන මේ කොවිඩ් එකත් එක්කයි තුලනය කරගෙන තියෙන්නේ. 100ට අපි බලාපොරොත්තු වෙන 175ක් 2020 වෙනකොට පුනර්ජීවන බලය පාවිච්චි කිරීමේ වැඩපිළිවෙල ප්‍රතිපත්තිමය තීන්දුවක් කරන් තියෙනවා. 2024 වෙනකොට මාර්ග පද්ධතියේ ලක්ෂයක් ක්‍රියාත්මක වෙනක වැඩපිළිවෙල ඉවර කරනවා. ඊගාව වසර 3 ඇතුළත කොළඹ නුවර එහෙම නැත්නම් මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඉලක්ක සහගත තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රතිපත්තිමය තීන්දුව. එතකොට නිවාස ප්‍රශ්නය. දැන් මේ වෙනකොට ගාමසේක වසම් 14000 නිවාස 14000කට වැඩිය ඉදිබෙමින් පවතිනවා. රයිට් කවුරුත් මේක අපි එක වැඩේ කඩදාසි ගහලා නැහැ, බිත්ති පාට කරලා නැහැ, පත්තරවල දැන්වීම් දාලා නැහැ. එහෙම කරලා නැහැ.
මොකද එහෙම කරන්න ගියා නම් මිලියන 400-500ක් ඒකට යන ඒවත් අපි ඉදන් කරලා තියෙනවා. තව ගෙවල් 200ක් 300ක් හදන්න. ලොකු පෝරුවක් හයි කරලා. නෑ එහෙම පෝරු තහනන්නේ පෝරු ගහලත් නෑ. දැන් මගේ මම්මා මේ වෙනකොට නිවාස 7-8කට වැඩ ආරම්භ කරා. අපි බොහොම නිහඬ විදියට ආමුතු දෙන්නෙක් ගෙනල්ලා අර අපේ සම්ප්‍රදායන් විදිහට ඒ පවුලේ සම්ප්‍රදායන් විදිහට ඒ කටයුත්ත කරලා පදිංචිත් වෙලා ඉන්නවා. ඉතින් පදිංචි වෙනවා කියලා දන්නෙත් ගෙවල් වටේ පිටේ ඉන්න 10 15 විතරයි. ඒතුව ව්‍යාපනයේ ගයක් හදනකොට බිබිල ගිහිල්ලා පෝස්ටර් ගැහුවේ නෑ අපි. ඒ නිසා ඒ වැඩ පිළිවෙල ලේකාරෙන් සිද්ධ වෙනවා. ඉතින් දැන් කවුරු හරි අහන්න පුළුවන් එහෙම නිවාස ණය දෙන්නේ කොහොමද? නිවාස වල දෙන්නේ කොහොමද? ඒක කෙරීගෙන යනවා. අදත් මට කතා කරලා ඉඳන් කිව්වා මේ නිවාස 6ක් අවසන් කරලා තියෙනවා. ඒ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙලා පොඩ්ඩක් එන්න පොඩ්ඩක් ආශිර්වාද කරලා සුබපත ලබා දෙන්නයි කියලා ලබන මාසේ 6 වෙනිදාද කොහෙද මං කිව්වා අපි දාගෙන ඒක ඉවර කරමු කියලා. ඉතින් ඒ නිසා ඒ වැඩ පිළිවෙලල් එහෙමම ක්‍රියාත්මක වෙනවා. මේකේ තියෙන ආර්ථිකය තුලණය කරන. ඉතින් මං කියන්නේ බොහොම පැහැදිලිව අවුරුදු 30ක තිබ්බ යුද්ධය ඒක මල්ටි බැරල් එකක් ගහනකොට වියදම ඔබතුමා දන්නවා ඇතිනේ. හරි ඒ කාලේ ඒ ඔක්කොමත් කරගෙන අපේ බජට් එක තිබ්බා ඩොලර් බිලියන 450 සප්ලිමන්ටරි හිටන් දාන්න සිද්ධ වුණා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මේක පාලනය කරා නම් කරලා ඒ අවසානත් කරා නම් අපිට කල නොහැක්කක් නැත. එතකොට ජීවන වේදම ටිකක් වැඩි කියලා චෝදනාවක් තියෙනවා. ඒ සම්බන්ධව ඕක මෙහෙමයි කාලෙන් කාලෙට එවැනි තත්ත්වයන් නැති වෙනවා. මේ වර්තමානයේ මම හිතනවා අපි මේ වෙනකොට මේ සම්බන්ධව අපේ අවධානය යොමු වෙලා තියෙනවා. අනිත් එක මේ ජීවන වේදම් කමිටු එක මේ වෙනකොට ඉතාමත්ම සක්‍රියව ක්‍රියාත්මක වෙන ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එකයි මම බොහොම පැහැදිලිව කියන්නේ. වතු අපිට අවසාන මිනිත්තු 20ක විතර කාලයක් ඉතුරුව තියෙනවා. මම කැමතියි ටිකක් පෞද්ගලික කාරණා කිහිපයකට මේ කාලය වෙන් කරවා ගන්න. 2015 2019 කියන අභියෝගාත්මක කාලය දැක්කා කැලිය රඹුකැල්ල කියන දේශපාලනඥයත් විවිධ අවස්ථාවල පොලිසියට යනවා, උද්ඝෝෂණ වල ඉන්නවා, අධිකරණ ක්‍රියාදාමයන් වලට සම්බන්ධ වෙනවා. ආපහු හැරලා බැලුවාම එතුමා මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ? මිශ්‍ර හැඟීමක් එකක් අභියෝගයක් තිබ්බ කාලයක් ඒ වගේම රටක් පරිපාලනය විය යුතු නැත්තේ කෙසේද කියන හොඳ පාඩමක් රටටම මම හිතන්නේ ඉගෙන ගන්න කාලයක් වුණා. අමතක මේ ආයතන වලට හැටියට ගත්තොත් මේ ආයතනයම මම හිතන්නේ සභාපතිවරු 5 දෙනෙක් නැත්නම් ආයතනෙක් දාලා ඉන්නේ. ප්‍රතිඵලය මොකද්ද? අපූර්වවට තිබ්බ ආයතනයක් විනාශ මුඛයටම කියන්නේ අද පඩි ගෙවන්න භාණ්ඩාගාරයට යන්න වෙලා තියෙන තැනකටපත් වෙලා තියෙන ආයතන ගණනාවක්ම. එහෙම උනේ නෑනේ කාලේ. ඉතින් මම කියන්නේ ඉතින් ඔය ඔබතුමා අහපු කාල පරිච්ඡේද ගැන හොඳම සාධකය ඔබතුමා මේ ඉන්න පරිසරයම දකින්න තියෙනවානේ. ඒවා හරි පව් වැඩ, ඒ හරි අපරාධ ඒවා. අපි සෑම කෙනෙක්ම පෙලක් අය ඉඳන් කියනවා අපිට සෑම දෙයක්ම කරන්නේ Tamanගේ ජීවිත තත්ත්වයන් දියුණු කරගෙන Tamanුත් වඩා හොඳ ජීවන තත්ත්වයක් හෙට දවස් ගන්න. හැබැයි ඒක යන ගමනේදී අනිත් සියලු සාධක අමතක කරලා මුළු රටක් විනාශ කරගෙන ඒක කරන්න බෑනේ. ඒක කවුරු කොහොම කරත් කොයි කාලෙත් යම් චෝදනා තියෙන්න පුළුවන්. හැබැයි ඒ ආයතන යම් මට්ටමකට ගෙනවා. ආයතන වල සේවය කරපු අයට පාරිතෝෂික දීමනාව කලට වේලාවට ලැබුණා. පඩි නඩි කලට වේලාවට ලැබුණා. නොයෙකුත් මම හිතන්නේ ප්‍රගතියක් තිබ්බනේ හැම දෙයකම. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ. දැන් අර හර්ෂ මගේ යාළුවා නම් උදාහරණයක් කිව්වා දැන් හයි හීල්ස් දාලා යනවා ලිප්ස්ටික් ගහලා යනවා එන්නම කතාවක් කියලා මම දැක්කා ඊයේ පෙරේදත් කියලා. ඊට වඩා දෙයක් බලන්නකෝ දැන් ඉස්සර සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාවක් හැදුනහම ගමේ ඩිස්පෙන්සරියට ගිය මිනිස්සයා ස්පෙෂලිස්ට් ගාවට යන තත්ත්වයක් ආවනේ. ඇයි ඒකට හේතුව දැන් අපි කවුරුත් මේවා ගණන් හෙල්ලුවා එහෙනම් සාධක ගණන් ගන්න නෑනේ. 1030 තිබ්බ ඒක පුද්ගලික ආදායම 4000ට යනකොට ඒ කොහේ හරි පේන්න ඕනේනේ. කොහෙද පේන්න තියෙන්නේ? ඉස්සර පෞද්ගලික ස්පිරිතාල කොහෙද තිබුණා නම් කියන්න හොඳ නෑ පෞද්ගලික ප්‍රචාරයක් වෙන නිසා. එකක් තිබ්බා කොළඹ. තව දෙකක් තිබ්බා මේ පොඩි මට්ටමේ නිකන් අද 60ක් 50ක. අද මොකද්ද තත්ත්වය? අදිශ්‍යයකට ගිහිල්ලා බලන්න කාමරයක් ගන්න කොහේ හරි ඔය තියෙන ප්‍රධාන. ඒවා කාට හරි කියන්න පුළුවන් එක කණ්ඩායමකට ඒක වැඩි වෙලා. අනිත් කණ්ඩායමට එහෙම නැහැයි කියලා. හැබැයි එහෙමවත් නැහැනේ. එහෙමවත් නැහැනේ. දැන් ඔයා ඔබතුමාම බලන්න කාරු හරි කෙනෙක් පුෂ් බයිසිකලයේ ගිය පුද්ගලයා අද අඩු ගානේ මෝටර් සයිකල් එකක් අරන් යතුරු පැදියක් අරන් එහෙම නැත්නම් මරුටි එක. එහෙම පුංචි වර්ධනයක් අපි දැක්කා. මම උදාහරණයක් කියන්න මම මහනුවරනේ. හසලක පැත්ත ගත්තොත් උඩුදුම්බර පැත්ත ගත්තොත් අද ගිහිල්ලා ඔබතුමා බලන්න එක ගෙයක් නෑ පිදුරු වහපු. ඉස්සර
50%ක් එහෙම තිබ්බේ. එක 100ට මං හිතන්නේ 75ක ගෙවල් වල ලෑන්ඩ් මාස්ටර් එකක් හරි තියෙනවා. ওই තැනට හරි. ඒ කියන්නේ ජීවන තත්ත්වය අපි නොදැනුවාට අපි හැබැයි මෙහෙම කියනවා. ඉස්සර රුපියල් 10000ක් අරන් ජීවත් වුණා දැන් 25000ක් ගත්තා ජීවත් වෙන්න බෑ කියලා. එහෙම කියනවා. හැබැයි ඒකේ අනිත් පැත්ත බලන්නකො. ඉස්සර ගෙදර වැඩිම වුණොත් ලෑන්ඩ් ෆෝන් එකක් තිබ්බා. දැන් ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් ෆෝන් 6ක් තියෙනවා. අපේ ටෙලිෆෝන් පෙනිට්‍රේෂන් එක කියද මිලියන 21යි ජනගහනය 26ක් තියෙන දුරකථන හැම එකටම කීයක් හරි ගෙවන්න ඕනේ. ඉස්සර තිබ්බේ ගල්ලංගුරු ස්තිරික්. අද තියෙන්නේ ඔය විදුලි බිල අපි දැන් ඉස්සර ගෙවුවා නම් රුපියල් 150 200ක් දැන් ගෙවනවා 700ක් 800ක් 1000ක් 1500. එකක් තමයි ඒකේ යුනිට් ප්‍රයිස් එක වැඩි වීම. හැබැයි ඒ කාලේ ඊට පස්සේ 150ක් දුන්නනේ යම් කිසි සාහනගා මුලකට අපිට බැහැ එක පාලනය කරන්න. පළක් වෙලාවට සාලේ මැද්දේ වශින් මැෂින් එක තියෙනවා ගෙදර. මොකද රටේ ඉන්න එක්කෙනා වෙලා තියෙනවා. ඒක පාවිච්චි කරන ආසාර. ඒක වරදක් නැහැ. හැබැයි ඒ සියලු දේ නේද මනින්නේ ජීවන තත්ත්වයේ වැඩි වෙයි. අද එක channel center එකකට ගිහලා බලන්නකො දොස්තරලා පළක් කරලා පාන්දර 4ට නෙමෙයි. ඔබතුමාගේ අවුරුදු 25කට ඉස්සෙල්ලා එහෙම දෙයක් තිබ්බද? නෑනේ. ඉතින් ඒ කියන්නේ රටේ මිනිස්සුන්ගේ කවුරු කොහොම කිව්වත් අර ජීවන තත්ත්වයන් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒත් එක්කම ලොකු පීඩනයක් එක්ක යන්නේ. මොකක්ද දන්නවද? මේක නැවත වරක් අපි බුද්ධ ධර්මයට හැරෙනවා. අපේ ආශාවන් සීමාවක් නැහැ. එතකොට එන්න ඒ ආශාවන් සහ බැඳෙනවා අපේ ජීවන තත්ත්වයන් කියන්නත් පුළුවන්. ඒ ජීවන තත්ත්වය කියන එක තමන්ගේ තීන්දුවක්. මම හිතනවා නම් මට මේ ඉලෙක්ට්‍රික් අයන් එකෙන් අයන් කරන එක මගේ ජීවන තත්ත්වය වැඩි වෙලා තියෙන එක හොඳයි කියලා ඒකට ගෙවීමක් කරන්න තියෙනවා. ඒ ගෙවීම කරනකොට අපි හම්බ කරන දේවල් පළක් වෙලාවට කළමනාකරණය කිරීමේදී අපහසුතාවයකටපත් වෙනවා. ගෙදරක 5 දෙනෙක් ඉන්නවනම් ටෙලිෆෝන් 6ක් තියෙනවනේ. 6න් පාවිච්චි වෙන්නේ නැති එකම ෆෝන් එක තමයි ලෑන්ඩ් ෆෝන් එක. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. තීරණය සමග ඔබ රැඳී සිටින්නේ. අද අපි තීරණයේදී ජනවාද අමාත්‍යතුමන් කෙලි රබොකල මැතිතුමන් සමගින් සාකච්ඡා කරමින් සිටින්නේ. ඇමතුමා මේ අපි ඇහුවේ 2015 2019 කාල සීමාව අතර සහ ඊට පෙර කාල සීමාව හා සම්බන්ධව ඔබතුමා ඉතින් පැහැදිලිව අපිට විග්‍රහ කරා කොහොමද ජීවන තත්ත්වය වැඩි වුණේ හා සම්බන්ධ කාරණා. එක් පැත්තකින් ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්කම මේ 2015 19 අතර කාල සීමාවේදී රටේ සංවර්ධන වැඩපිළිවෙලේ අර බලාපොරොත්තු වෙච්ච 15ට කලින් ඔබතුමාලා අරන් ගිහපු වේගවත් සංවර්ධන වැඩපිළිවෙල අඩාල වීමේ ප්‍රතිවිපාකය කොහොමද? එකක් තමයි අපේ කාලේ 6.8ක් දල වශයෙන් අපේ වර්ධන වේගය තිබ්බා. දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව. මේවට විවිධ වාද විවාද ගෙනියනවා. ඉතින් මම මෙතන තනියම කතා කරන හින්දා මම මේ කියන්නේ මේ කරුණු ගැන මහ බැංකුව වාර්තාවන් බලලා මේ සත්‍ය අසත්‍ය තේරුම් කරගන්න පුළුවන්. දැන් අපි ආසියානු රටවල් 11න් අපි හිටියේ පළවෙනි තැන. ඉන්දියාව ඉමීඩියට්ලි අපිත් එක්ක හිටියේ. ඇෆ්ගනිස්තානයේ අවසානමට හැටි හිටියේ. අද අපි ඇෆ්ගනිස්තානයට පල්ලෙහාට ගිහිල්ලා 1.8යි. ඒක තව විදිහකට බලන විදිහක් තියෙනවා. එතෙන්දි බලනකොට 2.2යි. එතකොට දලදේශීය නිෂ්පාදනයේ එතකොට අපේ ණයබර තිබ්බා දලදේශීය නිෂ්පාදනයෙන් 70.6ක් අපි ණය. අපේ ඉලක්කයක් තිබ්බ 2020 වෙනකොට මේක 60කට අඩු කරන්න. අපි හිතුවේ 60 තියාගත්තොත් අපි හරි පහසුයි අපිට. 60ට අඩු කරන්න ඕනේ නැහැ ලෝකේ ණය නැති රටවල් නේ. අපි 60 තියාගත්තා නම් අපි තාමත්ම අපිට මහා සුන්දර අනාගතයක් අපි මවාගෙන හිටියා 2020. අපි ඉලක්ක තිබ්බා අපේ. බජට් ඩෙෆිසිට් එක එහෙම නැත්නම් පරතරය මේ 2.1ට වගේ තියාගන්න. ඒව නැහැයි කියලා ඒව නිකන් මේ අර මහා ලොකුවට හිතුවේ නැහැ. ඒ වගේ ටාගට්ස් තියාගෙන හිටියා අපි හැම අවුරුද්දෙම. 2020 වෙනකොට අපේ ඒක ආදායම මේ වගේ දෙගුණයක් කරගෙන 8,000කට ආසන්න ප්‍රමාණයක් මැදි ආදායම වලින් එහාට ගිය තැනකට ගෙනියන්න. ඊගාවට අපේ ණයබර අපිට 2020 වෙනකොට අපි හිතුව 60කට 62කට වගේ ගේන්න පුළුවන්. මොකද අපි පටන් ගත්තේ මතක තියාගන්න ඒක 98න් ඇවිල්ලා තමයි දැන් එහෙමනේ තර්කයක් ගේනවා අපි 3 ගුණයක් ණය ගත්තයි කියලා. ඒක සහතික ඇත්ත. කවුරුත් ඒක මම නම් දැන් කරුවර එක කිව්වනම් ඒක ලොකුවට කියනවා කවුරුර. අපි 3 ගුණයක් ඇත්ත. අපි ආණ්ඩුව බාර ගන්නකොට අපේ තිබ්බ ණය ට්‍රිලියන
$2,222 ට්‍රිලියන 2.2 සමයි. ඊගාවට ඒක ට්‍රිලියන 7.7 ගානකට ගියා. ට්‍රිලියන 8,400 ගානකට ගියා. තුන් ගුණයකට අසමාන ගානකට වැඩි වෙලා තියෙනවා. හැබැයි අපි මේ වැඩි වෙච්ච ට්‍රිලියන 5000ට අපිට තියෙනවා account කරන්න පුළුවන් කරපු දේවල් මොනවද කියලා. සහ ලබාගත් ප්‍රතිලාභයන් මොනවද? දැන් උදාහරණයක් ගත්තොත් නොරොච්චෝලේ හැදෙනකොට කොයි දරම් දේවල් කිව්වද පරණ ප්ලාන්ට් එකක් මේකේ පගා ගහලා තියෙනවා මේක 150කින් අඩු කර ලංකාවේ මෙතෙක් කරපු සාර්ථකම සහ සාර්ථකත්වය කියන්නේ අපේ ප්‍රතිලාභ හැටියට ගත්තොත් මේ වෙනකොට ඒ වගේ 20-30 ගුණයකින් අපි නොරොච්චෝලේ වගේ හම්බ කරලා තියෙනවා. ඒ වගේම එක්ස්ප්‍රස් මේ සදර්න් හයිවේ එක අපි මේ වෙනකොට විශාල ප්‍රගතියක් මූල්‍ය මේ වශයෙන් අපි ලබමින් පවතින. මේව හදනකොට කිව්වනේ කිරි හට්ටියක් අරන් යන්න හොඳයි ඔන්න මාළු මුල් තියන මාළු ඇඹුල් තියන මොනවද දුන්නම මහා අපම්රම්ප නිකන් මහා බාල සිල්ලර කතා ගොඩක් නේ ගිහි මේ කාලේ. හැබැයි රටක් දියුණු වෙනවයි කියන කරුණු සම්බන්ධව මේ විදිහට දැන් කාට හරි කියන්න පුළුවන් ඔය දියුණු වෙනවයි කියවට බිබිල පැත්තේ අහිංසක ගමක හේනක ඉන්න. හැබැයි මේ හේනේ ඉන්න මිනිස්සයා ගෙනල්ලා එතන තියන්න බෑ ඒක ගමනටම. හේනේ ඉන්න මිනිස්සයාගේ දරුවට පුළුවන් වෙයි එතෙන්ද ගේන්න. අධ්‍යාපනයත් එක්ක ඔය කියන විදිහට. එතකොට දැන් අපේ ඒ 2015 වෙනකොට අපි බාර දුන්නේ 70.6 දළ දේශය. අද මොකද්ද තත්ත්වය? 14.30. ට්‍රිලියන 14. එතකොට එකට එකක් අරගෙන තියෙන කරපු දේ කොමක්ද? දළ දේශීය නිෂ්පාදනයේ මේ වෙනකොට 86 නෑ බර. මොනවද කරේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. දැන් ඇත්තටම මොනවද කරන්නේ නැත්තේ? ඇත්තටම කරපු දේ දන්නවනම් ඒක හොයන්න ඕන වටිනා දෙයක්. මොනවද කරේ කියලා. මම හිතනවා එකක් තමයි ඩොලර් බිලියන 1,700ක් අපිට පාඩුවක් වුණා ඩොලර් 130 ඉඳන් 78ට යනකොට. ගෙවීම් ක්ෂේත්‍රය තුල ඒ කියන්නේ අපි ගත්ත ණය ඩොලර් වලින් ගෙවනකොට 130ට ගත්ත එක 180ක් වෙනකොට 130කට වැඩි ප්‍රමාණයකට ගාණක් අපිට වැඩිපුර නොදැනුවත්වම ගෙවන්න සිද්ධ වුණා. එතකොට අපේ ශන්තිතයන් අපේ 8.2ක් තිබ්බ එක දැන් 7කට 6කට විතර අඩු වෙලා තිබ්බ අන්තිම වෙනකොට 6 දශම ගානක් තිබ්බා. ඊගාවට ඒක පුද්ගලික ආදායම අපේ කාලේ 230කින් වැඩි වුණා කාල පරිච්ඡේදය තුල. මෙතන වැඩි වෙලා තියෙන ඩොලර් 80කින්. right? ඉතින් ඔයගේ කරුණු ගානක් කියන්න පුළුවන් අසාර්ථකම පාලන කාලයක් හැටියට යහපාලන ආණ්ඩුව. ඒකට විවිධ හේතු තියෙනවා. සමහරක් විට කිව්වා ජනාධිපතිතුමා ගමැතිතුමා දෙන්න මරා ගත්ත දෙන්න කතා කරගෙන. දැන් අර කමිෂන් එකේ කියන්නේ අරයා එන්න එපයි කිව්වා. සිකියුරිටි කවුන්සිල් එකට මෙයා ගෙන්නන්න එපයි කිව්වා. අරයා යන්නේ නැහැ කිව්වා. හැබැයි එහෙම කියන එක නිදහසට කරුණක් නෙමෙයි. මොකද අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න තිබ්බා. හරියට දේශපාලනය කරා නම් හරියට රට ගැන හැඟීමකින් කතා කරා නම් එදා ඒක කරන්න තිබ්බා. ඒ නිසා මේවා කවුද වැරදි හරිද කියන එක දැන් හොයලා වැඩකුත් නැහැ. වෙන්න තිබ්බ විනාශය වෙලා ඉවරයි. ආර්ථික වශයෙන් ඉතාමත්ම දරුණු ලෙස පල්ලෙහාට කඩා වැටලා තියෙනවා. ඒත් එක්කම කොවිඩ් වසංගතයත් එක්ක අපිට විශාල අභියෝග ගණනාවක් තියෙනවා. හැබැයි අපිට විශ්වාසයක් තියෙනවා එදා 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා ආණ්ඩුව ගන්නකොට 98ක් අපේ ණය බර. අපිට තිබ්බේ 102යි උදාහරණයක් ගත්තොත් රුපියලක් ගත්තොත් රුපියල් 100ක් ගත්තොත් රුපියල් 20යි අපිට මේ රුපියල් 2යි අපිට ඉතුරු වුණේ රටේ සෞඛ්‍ය මහා මාර්ග අධ්‍යාපනය ඔක්කොටම. හැබැයි අපි ඒකත් සාලනය කරා මහා දැවන්ත යුද්ධයක් කරන අතරතුරේ. තුවක්කුවක් ගන්න සල්ලි තිබ්බේ නැහැ ඇත්ත කතාව. අපි ඒ වෙලාවේ. ඉතින් එහෙම කරපුව අපි ඔය සියලු දේ ජයග්‍රහණය කරලා එතෙන් යන්න පුළුවන් වුණා නම් කවුරුත් මේකට මේ විග්‍රහයක් කරන්නේ නැහනේ. මං හරි කැමතියි කාර්යවරි විපක්ෂයේ. එහෙම කොහොමද වුනේ? කවුද දැන් මේ යුද්ධේ කාලේ අපි මේ රටේ ජනතාවට රැකී ආරක්ෂා ප්‍රශ්නය පළවෙනි වතාවට එක ලෝකෙ මම හිතන්නේ 58000කට එක දවසේ රස්සා දීපු එකම රජය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජේ 58000කට උපාධාරයෙන් එක දවසේ රස්සාවල් දුන්නා. ඉතින් යුද්ධෙත් මෙහෙන් කෙරුණා. අනිත් වැඩ ටිකත් කෙරුණා. මායින් ගම්මාන කියන ඒවා ශබ්දකෝෂය නිවත් වුණා. ඒ ඔක්කොමත් කරන අතරතුරේ තමයි ඔය ඔක්කොම කරේ. ඒ නිසා ඒ පසුබිම බලනකොට අපිට නිකන් හිතට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. අපි මේක ගොඩ ගන්නවාමයි කියන තැන. ඒ අපේ ආත්ම විශ්වාසය. ඒ ආත්ම විශ්වාසය තුල අපි වැඩ කරන්න ඕනේ රාමුවක් තුල සහ අපි කියනවා ස්ට්‍රක්චර් එකක් එහෙම නැත්නම් තාමත්ම පැහැදිලි අපි කියන උපාය මාර්ගික වැඩ පිළිවෙලක් එක්ක
රට ඉදිරියට ගෙනියන්නට හැකියාවක් තියෙයි කියන එක මගේ විශ්වාසය. සංසන්දනය කරොත් නම් ඔබතුමාම කියයි මේක සංසන්දනය කරලා ඇඟිලි දික් කරන්න එපා. අපෝ වැඩක් නැහැ ඇඟිලි දික් කරලා. මොනවටද කාටද ඇඟිලි දික් කරන්නේ? ඇඟිලි දික් කරොත් දැන් මගේ ආයතන 16ක් විතර තියෙනවා මගේ 16ට මම ඇඟිලි දික් කර කර ඉන්න ඕනේ. ඉතින් මම ඇඟිලි දික් කර කර ඉඳලා ඊගාව අවුරුදු 5 මට මොනවද ලැබෙන්නේ? හැබැයි චෝදනාව ආවේ 2015 2019 කාලේ පරණ දේවල් හෙව්වා විතරයි වැඩක් කරේ නැහැ කියලා. ඒකත් ඇත්තනේ. 2015 මේ FCID දැම්මා මොනවද දූෂණ මණ්ඩල මොකද්ද එකක් දාගත්ත අර්ලිය ගහ මන්දරේ කාර්යාලය දාගත්ත අනුර කුමාරලා ගිහිල්ලා පදිංචි වෙලා හිටියා. සුවිශේෂ නිලධාරීන් තෝරලා පත් කරගත්තා. අපිව ගෙනල්ලා රාජ්‍ය නිලධාරීන් 2000 ගෙනිච්ච FCID එකට ඒ මිනිස්සු වැඩ කරන්නේ නැති තරකට ගියා. ඒ මිනිස්සු පෑනක් ඔස්සලා අස්සම් කරන්න බය තත්නකට ගෙනිච්චා. ඒ වගේ දේවල් සිදුවීම් මොනේ අතරතුරේ අර දෙකොල්ලෝ ගහගත්තා. ගොඩයි මීමයි ආණ්ඩු කරන්න පටන් ගත්තා. ඉතින් ওই දේවල් සිද්ධ වෙලා අවසාන ප්‍රතිඵලය තමයි රටේ ජනතාවට මේ පීඩනයට ලක් වුණේ. ආයතන කඩා වැටුණා. ඉතින් ඒ නිසා මම හිතනවා අපිට අර මං කියනවා වගේ අපි ඇඟිල්ල දික් කර කර ඉන්න නැතුව මේව හදන්නේ කොහොමද මේ වගේ ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා සැලසුම් සහගතව කටයුතු කරන්න මම හිතන්නේ කාලය ලැබිලා තියෙනවා කියන එකයි මගේ විශ්වාසය. එතකොට එක්සත් ජාතික පක්ෂයට මොකක්ද උනේ? මං හිතන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ දන්නෙත් නැහැ මොකද උනේ කියලා. මගෙන් අහනකොට මං උත්තර දෙන්නේ කොහොමද? ඒක කිලා ගිදා බැලගෙන හිටපු අවුරුදු ගණන් ජීවත් වෙච්ච මිනිස්සුත් උඩ බලාන අහනවා නම් අප්පා අපිට මොකද උනේ කියලා අපි කොහොමද ඔබට උත්තරය දෙන්නේ? බලාපොරොත්තු වෙච්ච දෙයක් උනේ. මේක ඇත්තටම හිතා ගන්න බෑනේ. ඔබවත් මමවත් අපි කවුරුත් මං හිතන්නේ මේ රටේ කිසි කෙනෙක් එක්සත් ජාතික පාක්ෂිකයන් එහෙම හිතපු නැති එක සාධාරණයිනේ. මොකද ඔවුන් එහෙම හිතුවා නම් එතන ඉන්නේ නෑනේ. හරි? හැබැයි අපිවත් හිතුවේ නෑනේ මෙහෙම වෙයි කියලා. අර මිනිස්සු ගැන මොන කතාද එතකොට? දැන් මම දන්නවා ඒ කාලේ ඉතින් මම දන්නවා මගේ මිත්‍රයා මේ පළාතේ හිටපු සුජීවකව එකට ආවේ නැත්නම් මම දේශපාලනයට අතාරිනවා ඒක. මහින්ද රාජපක්ෂවත් අභියෝගයට ලක් කරානේ එන්නයි කියලා පුළුවන් නම් මට වැඩි එක ඡන්දයක් හරි ගන්නයි කියලා. මම මොකද වුනේ කියලා හම්බෙච්චා මහමු අපි. ඔක්කොම එක්ක වෙලා. ඔතමනේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට උදව් කරන්න අනිත් පැත්තෙන් කණ්ඩායම එකතු වුණා කියලා අදහසකුත් අපි දකිනවා කියවෙනවා. එහෙම කියවෙනවා. ඔව්. ඒක ඇත්තද කියලා අපි දැනගන්න. මම හිතන්නේ මැතිවරණයකදී මෙවැනි තත්ත්වයක් තියෙනකොට මේ තත්ත්වය හොඳයි කියලා. දැන් 83 වෙනි සංශෝධනය වෙනකොට අපේ ඉඳා වර්තමාන කතානායක ඇතුළු 4 දෙනෙක් ඒකගෙන නොවි ඉවත් වුණා. ප්‍රබල චරිත ඒ කට්ටිය. ඒ කාලය තුල තිබ්බ ප්‍රබල ගාමිණී ජයසූරිය මහත්මයාම ප්‍රබල දේශපාලන චරිත රටේ ජනතාව. ඒ වගේ දේශපාලනයේදී සිදුවිය සියදුණු තු. හැබැයි අපි හිතනවා මේ තාමත් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් හැටියට ඒ සම්බන්ධව යම් කෙනෙක් සාධනීය වශයෙන්. හැබැයි එක දෙයක් තියෙනවා. මම බොහොම පැහැදිලිව කියනවා. මේ රටේ අන්තවාදීන් නම් දරාපු අන්තවාදීන් කොටසක් තාමත් ඉන්නවා. මගේ එකම පැතුම තමයි එම අන්තවාදීන් එක්ක අපි දේශපාලනය කරන්නේ නැහැ කියන මතය. අන්තවාදීන් අවසාන කළ යුතුයි කියන මතයේ ඉඳගෙන තමයි අපි දේශපාලනය කරේ. එනිසා එම අන්තවාදී ලේබල් එක වැදිච්ච කිසි කෙනෙක් මම හිතනවා ඒ දේශපාලනේ හිටියොත් ඒ දේශපාලනේ අපිට නම් ඉඩක් නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. 2000 2001 2005 2010 2015 සහ 2020 අඛණ්ඩව මහනුවරින් පාර්ලිමේන්තු 6 සැරයක් ඔබතුමා ජයග්‍රහණය කරනවා. මහනුවර ජනතාව ඇයි කෙහෙලිය රමුක් වැල්ල කියන දේශපාලඥයා දිගින් දිගටම විශ්වාස කරන්න කියන ප්‍රශ්නේ මම අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔබ විශ්වාස නොකරට ඕන් මාව විශ්වාස කරලා. නෑ මම අහන්නේ මොකක්ද ඒක හේතුව? අපි විශ්වාස කරනවා නේ ඔබතුමා. මම හිතනවා මේවයි. මහනුවර දැන් පාර්ලිමේන්තුවේ 6 වතාවක් ලක්ෂයකට වැඩි ගත්ත එකම නිහයි දැන් මම විතරයි ඉන්නේ. ඔබතුමා කොහෙන් ඒක හොයාගත්තා මම ඉතින් පත්තරේ තිබ්බයි සම්බන්ධව ගත්තා. මගේ ලොකුම ලෙන්ගත දේශපාලනයක් තියෙන අපි මහා ලොකු දේවල් අපිට කරන්න පුළුවන් වෙච්ච තිබා තිබා යුද්ධ කාලේ තිරෙන් පිටිපස්සේ ඉඳගෙන අපි යම් යම් වැඩ කොටස් කරා. ඒ වගේම දිස්ත්‍රික්කය තුල අපේ ජනතාවත් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් සීමාවන් තුල අපි උපරිම දේවල් කරලා ජාතික මට්ටමේ කටයුතු කරලා තියෙනවා. ඒ ඔක්කොටම එහා ගිය ලෙන්ගත දේශපාලනයක් මගේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මොකද හේතුව ඒක ලේසි දෙයක් නෙමෙයි. මම පක්ෂේ මාරු වුණ වෙලාවේ හුඟ දෙනෙක් හිතුවා එහෙම බැරි වෙයි කියලා. හැබැයි ඒත් 1,38,000ද කොහෙද සම්ද ගන්න හැකියාවක් ලැබුණා. එදා මෙදා සිට ඒ ඉලක්කය සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. අර කෙලිය සමුක් කළ සාධකය කියන කරුණත් එක්ක. මම හිතනවා ඒ සියල්ලටම බලපාලා තියෙන අපේ හිතවත්කම ලෙන්ගතුකම මිත්‍රශීලීත්වය සහ අපේ මම හුඟක් වෙලාවට මාව දන්න අය දන්නවා. කරන්න බැරි වැඩක් එහෙම ගාවට ගෙනත් මම කෙලින්ම කියනවා මේක කරන්න බෑ පුතා තරහ වෙන්න එපා මේක බෑ කරන්න. ඊට පස්සේ කාරු හරි කිව්වොත් පළක් වෙලාවට මේ මනාප ක්‍රමයේ අරත කියන අපි පොඩ්ඩක් මේවා කරන්න අහවල් එක්කෙනා නම් කිව්ව පුළුවන් කියලා මම්ම කතා කරලා දෙන්න පුළුවන් නම් කියලා කරගන්න මගේ කිසිම අමනාපයක් නැහැ කියලා මම කියනවා. හැබැයි කරන්න පුළුවන් වැඩක් කියලා දැනගත්තොත් මම පුදුම විදිහට මහන්සි වෙනවා.
මේක කරන්න පුළුවන් නම් ඒක පුදුම විදිහට මහන්සි වෙනවා. ඒ සම්බන්ධ යන්න පුළුවන් උඩරම දුර ගෙනවා. මම දන්නවා මේක කරන්න පුළුවන් කියලා. මම ගලක් වෙලාවට මාත් එක්ක අමනාප වෙලා යන අය ඉන්නවා. ඒ අය ආපහු එනවා හැබැයි. මම ලියුම් ඉල්ලපුවා මම ලියුමක් දෙන්නේ බොහොම අදාළ ආයතනයට කතා කරලා ඒ ප්‍රධානියට කතා කරලා මේක නැත්නම් මොකද වෙන්නේ කට්ටිය නෝරින්දන් කොළඹ ඇවිල්ලා රස්තිය ඇදලා ආපහු ගිහලා වියදම් කරගෙන හරි අපරාධයක් වෙන්නේ. ඉතින් පෙලක් වෙලාට අර එහෙම පොඩි දේවල් දෙන මම කවදාවත් කශිප්ප කාර්යයන් වෙනුවෙන් ගුඩු කාර්යයන් වෙනුවෙන් කවදාවත් ඔය නීති විරෝධී වැඩ කර කවදාවත් කතා කරන්නේ නැහැ කිසි කෙනෙක් එක්ක. ඒවා ඉතින් මිනිස්සු අහන්නෙත් මං ගාවට එන්නෙත් නැහැ. මගේ ගෙදර බියර් වීදුරුවක්වත් දීලා නැහැ ජීවිතේ. දැන් හොදෙනෙක් හිතනවා කන්න බොන්න දීලා හැම කියලා. අපේ සාමාන්‍ය සිරිතක් තියෙනවා කන බොන වෙලාවට කාරු හරි ආවොත් අපේ තියෙන පත් එක හරි ඉඳගෙන ගාවම් මචං කියලා යාළුවෙක් ආවොත් අපි වාඩිලා කන. ඒකට අමතරව මම මගේ ගෙදර මෙතෙක් කල් මේ අවුරුදු 30ක දේශපාලන කාලය තුළ බියර් වීදුරුවක් කිසි කෙනෙකුට මේක ප්‍රතිපත්තියක් ඇති. හැබැයි අපිත් එක්ක අර හිතවත්කම ලැංගතව මිත්‍රත්වය සහ අපි මම හිතන මං අවියාජයි කියලා. අපි නිකන් බොරුවට දේශපාලනේ නිකන් මේ මහා සීනම වාගෙන ඉන්න අය නෙමෙයි. ඒකේ කරුණු සියල්ල එකට එක්කාසු වෙච්ච දේ අවසාන ප්‍රතිඵලය තමයි ජනතාව සමග ජීවත් වෙන්නේ. ඇමතුනි බොහොම ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන අද කාර්යබහුල දවසක්. ඒ කාර්යබහුල දවසේ ස්වාධීන උපහානී සේවයට දෙවෙනි වරට කැබිනට් අමාත්‍යවරයාට ජනමාධ්‍ය අමාත්‍යවරයා හොබවල අපේ ආරාධනය පිළිගෙන ඔබතුමන් අපේ වැඩසටහන පැමිණීම ස්වාධීන උපහානී සේවයට පැමිණීම සභාපතිතුමා ඇතුළු සියලු දෙනා වෙන්න මගේ ස්තුතිය පුද කරන ඇමතුනි බොහොම ස්තුතියි. ආයුබෝවන් ඇමතුමාට අපි තීරණය කණ්ඩායම වෙනුවෙන් ස්තුතිවන්ත වෙන ගමන් අපි බොහෝ කාරණා සාකච්ඡා කළා. හෙට දවසේ ඔබට සිතන්න සියලු දේ එකතු කරමින් අපි තීරණය අවසන් කරනවා. සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන්.